හොඳයි සුබ සන්ධ්‍යාවක් ළමයි. ඉතින් අද අපි ධාරා විද්‍යුතය පාඩම අවසන් කරපු නිසා ගිය සතියේ ඒකේ ගැටලු ටිකක් සාකච්ඡා කරන්න කියලා මම හිතුවා. 10 වසරේ හරි 10 වසරේ 19 වෙනි පාඩමට අදාළව විභාගයට ආපු ගැටලු තමයි අද සාකච්ඡා කරන්න යන්නේ. සාමාන්‍ය පෙළ විභාගයට ආපු ගැටලු. ඉතින් මේවා මනවින් හොඳින් සිදු කිරීමෙන් ඕගලන්ට විභාගයේදී ඉතා පහසුවෙන් විභාග කරගන්න පුළුවන් වෙනවා. විභාගයේ ගැටලු ටික කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේවා ඇත්තටම විභාග මට්ටමේ ගැටලු නෙමෙයි. මම හදපුවාත් එහෙම නෙමෙයි. සාමාන්‍ය පෙළ විභාගයට ආපු ගැටලු තමයි දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ. ඒතර අපිට තේරෙවි මෙන්න මේ මට්ටමේ ගැටලු එන බව. ඇත්තටම සරල ගැටලුත් එනවා. ඒ වගේම ටිකක් හිතලා වෙලාව අරගෙන කරන්න ඕන ගැටලුත් එනවා. හරි. ඉතින් මේ විදියට අපිට පුළුවන් අපි හෙමින් අපි කරගෙන යමු මේ පාඩමේ ගැටලු ටික අද පටන් ගන්නවා. හරි. ඒ වගේම රසායන විද්‍යාවේ බන්ධන පාඩමේ මම හිතන්නේ තව චුට්ටක් ඉතුරු වුණා. ඒකත් අපි කළ යුතුයි. මේ වගේම ඔයගොල්ලන්ට මතක් කරන්න ඕනේ ලබන අඟහරුවාදා. ඒ කියන්නේ හෙට නෙවෙයි අනිද්දා 10 වසරේ ළමයිගේ පන්තිය අපි වැඩි පැය ගාණක් පවත්වනවා. අපිට මතක ඇති අපි අමතර පන්තියක් විදියට උදේ වරුවේ ඉඳන්ම කරගෙන යමු කියලා කතා වුණා. ඉතින් ඒ විදියට ඒ පාඩම් මාලාව අපි පවත්වාගෙන යනවා. මොකද අපිට වැඩි කාලයක් පාවිච්චි කරලා එක ඒකකයක් ඉවර කර ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. හරි. ඒක එක්ක 20 වෙනි ඒකකේ වෙන්න පුළුවන්. ඒ වගේ මම කියන්න අපිට මම හිතනවා. ඔව් හරි. 20 වෙනි ඒකකේ වගේ කරන්න පුළුවන් නම් හොඳයි. බලමු අපි ඒක. හොඳයි. දැන් එනම් කෙලින්ම ප්‍රශ්න වලට යම් පෙරලා ගන්න. භෞතික විද්‍යාව ප්‍රශ්න පොතේ 40 වෙනි පිටුවට යන්න. 40 වෙනි පිටුවට යන්න. භෞතික විද්‍යාව ප්‍රශ්න පොතේ 40 වෙනි පිටුවට යන්න. 40. හොඳයි. ඒකේ කියනවා 73 වෙනි ප්‍රශ්නේ ඉඳලා අපි යනවා 73 වෙනි ප්‍රශ්නේ 40 වෙනි පිටුවේ ධාරා විද්‍යුතය 19 වෙනි පාඩම. එතකොට ඔබට මේකේ පොඩි අඩුපාඩුවක් තියෙනවා මේ රූප සටහනේ. මෙන්න මෙතන ඇත්තටම මේ දෙන්න සමානව අඳින්න ඕන එක සයිස් එකට. ධාරිත්‍රකයක් තමයි මෙතන තියෙන්නේ. මයික්‍රෝෆැරඩ් 1000ක ධාරිතාවයෙන් යුත් ධාරිත්‍රකයක් තමයි මෙතන තියෙන්නේ. එතන කෝෂයක් වගේ පේන්නේ. ඒක හදා ගන්න. හොඳයි. අය බලමු. 2.5යි විදුලි පන්දම් බල්බයක් වියලි කෝෂ දෙකක්. වියලි කෝෂ දෙකක්. ස්විච්චයක් 12යි වෝල්ට්. ඒ කියන්නේ වෝල්ට් 12ක් වෝල්ටීයතාවයක් දරන්න පුළුවන්. ධාරිත්‍රකයක් මයික්‍රෝෆැරඩ් 1000ක ධාරිත්‍රකයක් සම්බන්ධක කම්බි යොදාගෙන මේ පරිපථය සකස් කරලා තියෙනවා. මෙම පරිපථයේ ස්විච්චිය වසා තිබූ විට ස්විච්චිය නැත්තම් මේ තියෙන ස්විච්චය ඒක වහනවයි කියන්නේ ළමයි ඔන් කරනවයි කියන එක. ස්විච් දැන් අපි නිකන් වහන ලයිට් එක වහන්නේ කොහොම නිකන් ඕෆ් කරනවා වගේ අදහසක් තියෙන්නේ. එහෙම නෙමෙයි. මේ කියන්නේ වසා ඒවත් තේරුම් ගන්න. දැන් ළමයි සමහරට මේ වචنين වැඩි අවුල් යන්න පුළුවන්. ස්විච්චිය වසා සංවෘතයි කියලා යෝකේ අදහස වසා ඔන් එක මේ ඔන් කරනවයි කියලා මේ කියන්නේ. වසා තිබූ විට ඔබට බල්බෙන් මින් කවරක් නිරීක්ෂණය කළ හැකිද? දැන් අපි මේක වහුවම මොකද වෙන්නේ කියලා අපි හිතුවොත් මේ පරිපථයේ ඔස්සේ දැන් මෙතනින් ඇත්තටම මේ ධාරිත්‍රකයක් කොහොමද වැඩ කරන්නේ? ධාරිත්‍රකයකට ආරෝපණ ගලන්න ගන්නවා. මේ ධන පැත්තනේ ඔබ දන්නවා මේ කෝෂවල ධන පැත්ත, මේ තියෙන්නේ කෝෂවල ඍණ පැත්ත. එතකොට අපි මේක සම්බන්ධ වෙලා තියෙනවා. මේ කෝෂවල ධන පැත්තට සම්බන්ධ වෙච්ච ධාරිත්‍රකයේ තහඩුව ඔස්සේ තහඩුව ධන ආරෝපණයකට ලක් වෙන එක ධන ආරෝපිත වෙනවා. ඒ වගේම කෝෂයේ ඍණාග්‍රයට සම්බන්ධ තහඩුව ඍණ ආරෝපිත වෙනවා. අපි මේකට කියනවා ධාරිත්‍රකයක් ආරෝපණ ගැන්වෙනවායි කියලා. charge වෙනවායි කියලා ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ charge වෙනවා. සිංහලෙන් කියන්නේ ආරෝපණ ගැන්වෙනවා. හැබැයි ඉතින් ධාරිත්‍රකයකට දරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. දැන් මේකට දරන්න පුළුවන් මයික්‍රෝෆැරඩ් 1000යි එකේ ගබඩා කරගන්න පුළුවන්. මයික්‍රෝෆැරඩ් 1000යි. ඉතින් මේ මයික්‍රෝෆැරඩ් 1000ක ආරෝපණ ගබඩා වන තුරු මේ පරිපථය ඔස්සේ කරන්ට් එක යනවා. මේ ස්විච් එක දැම්මම මේ පරිපථය ඔස්සේ විදුලි ධාරාව ගමන් කිරීමක් සිද්ධ වෙනවා. හැබැයි මේක ගබඩා වෙලා මේකේ තැම්පත් වෙන්න පුළුවන් ආරෝපණ උපරිම තැම්පත් වුණාට පස්සේ තවදුරටත් ආරෝපණ ගැලීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේක උපරිම ධන මේකට මේ ධාරිත්‍රකයේ ගබඩා වෙන්න පුළුවන් ආරෝපණ ප්‍රමාණයක් තියෙනවානේ. මේක නම් මයික්‍රෝෆැරඩ් 1000. ඒ මයික්‍රෝෆැරඩ් 1000 මේකට ගබඩා වන තුරු මේ පරිපථය ඔස්සේ විදුලි ධාරාව ගලාගෙන යනවා. බල්බ් එකත් පත්තු වෙනවා. හැබැයි මේ මයික්‍රෝෆැරඩ් 1000 ගබඩා වුණාට පස්සේ තවත්
විදුලිය ගබඩා වීමක් සිදු වෙන්නේ නැහැ. ඒක නිසා මේ පරිපථය ඔස්සේ විදුලි ධාරාවක් ගලා යන්නේ නැහැ. එහෙනම් ඇත්තටම මේ විදිහට සම්බන්ධ කරාම වෙන්නේ මොකද වෙන්නේ? මේ දාරිත්‍රකය ආරෝපණ ගැන්වෙන තුරු පරිපථය ඔස්සේ විදුලි ධාරාව ගමන් කරනවා. එතකොට බල්බ් එක පත්තු වෙනවා. හැබැයි දාරිත්‍රකයේ ආරෝපණ ගැන්වෙලා ඉවරුණාට පස්සේ තවදුරටත් විදුලි ධාරාව පරිපථය ඔස්සේ ගලන්නේ නැහැ. එහෙනම් බල්බ් එක පත්තු වෙන විදියක් නැහැ. බල්බ් එක පත්තු වෙන එක හරහා විදුලි ධාරාවක් යන්න එපේ. ඉතින් දැල් වෙමින් පවතින්නේ නැහැ. කොහෙත්ම නොදැල් වෙන්නෙත් නැහැ. වරක් දැල්වි නිවි යයි. ඒ කියන්නේ මේක ආරෝපණ ගැන්වෙන තුරු පත් වෙනවා. ඊට පස්සේ නිවිල යනවා. නිවිල යනවා. උත්තරේ 3. විභව අන්තරය ධාරාව ප්‍රතිරෝධයමයින ඒකකවල සංකේත පිළිවෙලින්. ඔබ දන්නවා විභව අන්තරයමයි ඉන්නේ වෝල්ට් වලින්, ධාරාවමයි ඉන්නේ ඇම්පියර් වලින්, ප්‍රතිරෝධයමයි ඉන්නේ ඕම් වලින්. එතකොට VA ඕම්. උත්තරේ අංක 3. මේ විභව අන්තරය V, ධාරාව A, ප්‍රතිරෝධය ඕම්. මේම ඒවලීසි. 75 වෙනි ප්‍රශ්නය විද්‍යුත් ප්‍රතිරෝධය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතරින් වැරදි ප්‍රකාශය කුමක්ද? ප්‍රතිරෝධය සම්බන්ධයෙන් අපි ගොඩක් කතා කරා. දැන් 10 වසර ළමයිට අමතක නම් 11 වසර ළමයිට අමතක නම් 10 වසරේ කරපු වීඩියෝස් දාලා තියෙනවා YouTube වල. අපේ channel එකේ තියෙනවා. channel එකට log වෙලා බලන්න පුළුවන්. හරි. මම මේක කරන්න කලින් ඔයගොල්ලන්ට මතක් කරොත් ප්‍රතිරෝධය විද්‍යුත් ප්‍රතිරෝධය කෙරේ සන්නායකයක විදුලි ධාරාව ගලා යාමට තියෙන බාධාව හේවත් විද්‍යුත් ප්‍රතිරෝධය කෙරේ බලපාන එක සාධකයක් තමයි මේ කම්බියේ මහත. නේ? මහත වැඩි වෙනකොට කරන්ට් එකට යන ලේසි ඒ කියන්නේ ප්‍රතිරෝධය අඩුයි. අනිත් එක තමයි කම්බියේ දිග වැඩි වෙන්න කරන්ට් එකට යන්න අමාරුයි ප්‍රතිරෝධය වැඩි. අනිත් එක තමයි උෂ්ණත්වය. උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රතිරෝධය වැඩි. අනිත් එක තමයි සාදා ඇති ද්‍රව්‍ය. ඒක ඉතින් අපිට කියන්න බෑ මෙහෙමයි කියලා සාදා ඇති ද්‍රව්‍ය අණු සන්නායකයේ ප්‍රතිරෝධය වෙනස් වෙනවා. හරි. ඉතින් දැන් බලමු එහෙනම් මේකේ වැරදි ප්‍රකාශය යහන්නේ. මේ දීලා තියෙන ඒවායි මොකද්ද වැරදි ප්‍රකාශය කියලා යහන්නේ. කම්බියක දිග වැඩි වන විට එහි ප්‍රතිරෝධයද වැඩි වේ. ඒක හරිනේ දිග වැඩි වෙනකොට මම කිව්වා ප්‍රතිරෝධයත් වැඩි වෙන එක. හරි. වැරදි එකයි යහන්නේ. සාදා ඇති ද්‍රව්‍ය වර්ගය අනුව කම්බිය ප්‍රතිරෝධය වෙනස්. ඒකත් හරිනේ. දැන් ඇලුමිනියම් වලට වඩා රිදී වල කරන්ට් එක යන ප්‍රමාණය වැඩි, පහසුයි. ඒ කියන්නේ ප්‍රතිරෝධය අඩුයි. ඒ කියන්නේ සාදා ඇති ද්‍රව්‍ය නික්‍රෝම් ගත්තොත් එහෙම නික්‍රෝම් කියන ද්‍රව්‍ය හරහා කරන්ට් එකට යන්න ගොඩක් අමාරුයි. ඒ කියන්නේ යම්කිසි සන්නායකයක් සාදා ඇති ද්‍රව්‍ය මත එය හරහා විදුලි ධාරාව ගමන් කිරීමට ඇති හැකියාව තීරණය වෙනවා. හරි ඒකත් හරි. කම්බිය ප්‍රතිරෝධය කෙරෙහි උෂ්ණත්වයේ බලපෑමක් නැත කියන එක අන්න වැරදි. උෂ්ණත්වයේ බලපෑමක් ඇත. උත්තරේ 3. උෂ්ණත්වයේ බලපෑමක් තියෙනවා. උෂ්ණත්වය වැඩි වෙනකොට කරන්ට් එකට යන්න අමාරුයි. ප්‍රතිරෝධය වැඩි. බලපෑමක් නැහැ නෙවෙයි තියෙනවා. 76 විද්‍යුත් රසායනික තාප යාන්ත්‍රික ආදී ලෙස ශක්තිය ගබඩා කළ හැකි විද්‍යුතයේ ලෙසම ශක්තිය ගබඩා කළ හැකි උපකරණය. ඒ කියන්නේ විදුලිය ගබඩා කරන්න පුළුවන් ඇකියුමිලේටරයක්, කෝෂය, දාරිත්‍රකය, ඩයිනමෝව. උත්තරේ ඩයිනමෝව. මේ දාරිත්‍රකයක් තුල ගබඩා වෙන්නේ ආරෝපණ. දැන් ඇකියුමිලේටර් එක ගත්තොත් ඒකේ රසායනික ශක්තියක් තියෙනවා. දැන් ඒක නිසා ඒක ගන්න බෑ. කෝෂයක කොහොමත් රසායනික ශක්තිය ගබඩා වෙනවා. ඩයිනමෝක චාලක ශක්තියෙන් තමයි විදුලිය හැදෙන්නේ. නමුත් දාරිත්‍රකයක් තුළ ගබඩා වෙන්නේ විද්‍යුත් ආරෝපණමයි. ඒ කියන්නේ විදුලිය ලෙසම ගබඩා වීමක් තමයි එතනදී සිද්ධ වෙන්නේ. ඒකයි උත්තරේ 3 ගත්තේ. ඊළඟට 77 ඔන්න දැන් ටිකක් සංකීර්ණ ගණක් මේක. සංකීර්ණ එක අමාරු නෑ. එහන් ප්‍රතිරෝධය 1 ඕම් බැගින් මේකේ ප්‍රතිරෝධය මෙන්න මෙතන තියෙනවා බල්බ් එකක්. මේ බල්බ් එකේ ප්‍රතිරෝධය 1 ඕම්. මෙතන බල්බ් එකක් තියෙනවා ඒකේ ප්‍රතිරෝධය 1 ඕම්. මෙතන බල්බ් එකක් තියෙනවා ඒකේ ප්‍රතිරෝධය 1 ඕම්. ABC ලෙස නම් කර ඇති සමාන බල්බ තුනක්. මේ බල්බ් තුනෙන්ම ප්‍රතිරෝධය සමානයි. හරි. එක්තරා පරිපථයකට සම්බන්ධ කර ආකාරය රූපයේ සටහනේ දැක්වේ. A B හා C බල්බ වල දීප්තිය ගැන කියවෙන පහත සඳහන් ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශය තෝරනවා. අපි ප්‍රකාශ ගැන කතා කරන්න කලින් අපි බලමු මොකද වෙන්නේ කියලා. දැන් ඔයා හිතන්න මෙතනින් එනවා කියලා කරන්ට් එක. අපි නිකන් හිතමු ඇම්පියර් 2ක කරන්ට් එකක් එනවා. ඇම්පියර් කීයකද? 2ක කරන්ට් එකක් එනවා. දැන් මෙහෙම ඇවිල්ලා මේ ඇම්පියර් 2 මේ බල්බ් එක හරහා යනවා. හැබැයි මෙතෙන්ට ආවට පස්සේ මෙතනදී අනිවාර්යයෙන්ම මේ ඔබ දන්නවා මේ බල්බ් දෙක සමාන්තරගතව තියෙන කරන්ට් එක බෙදෙනවා.
එහෙනම් මෙතෙන්ට ඇම්පියර් එකකුයි මෙතෙන්ට ඇම්පියර් එකකුයි බෙදලා යනවා. මේ පැත්තට ඇම්පියර් එකක් යනවා, මේ පැත්තට ඇම්පියර් එකක් යනවා. මේක හරහා යනවා මේ ඇම්පියර් දෙකම. මෙහෙන් එන මුළු කරන්ට් එකම මේ බල්බ් එක හරහා වෙන විකල්ප මාර්ග නැහැනේ, මේක හරහා යනවා. හැබැයි මෙතනදි කරන්ට් එක දෙකට බෙදිලා යනවා. දැන් එතනදිම වැඩේ අපිට මාට්ටු වෙනවා, තේරෙනවා. මේ A කියන බල්බේට ඇම්පියර් දෙකක කරන්ට් එකක් ලැබෙනවා. නමුත් B සහ C බල්බ් වලට ලැබෙන්නේ ඇම්පියර් එක බැගින්. වැඩි ඇම්පියර් ගාන බල්බ් එකට ලැබෙනකොට තමයි බල්බ් එක හොඳට පත්තු වෙන්නේ. දැන් ඒ අනුව අපිට පැහැදිලි වෙනවා A කියන බල්බ් එකේ දීප්තිය වැඩි B සහ C වලට වඩා. B සහ C බල්බ් වල දීප්තියට වඩා A කියන බල්බ් එකේ දීප්තිය වැඩි. මොකද ඒක හරහා ඇම්පියර් දෙකක කරන්ට් එකක් යද්දී අනිත් B සහ C හරහා යන්නේ ඇම්පියර් එකක කරන්ට් එකක්. ඉතින් ඊටාම පහසුවෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. අපි බලමු ABC බල්බ් දීප්තිය සමාන වෙන්නේ නැහැ. B හා C දීප්තිය සමාන වන අතර මේකට ඇම්පියර් 1යි නම් යන්නේ, මේකටත් 1යි නම් යන්නේ, මේ දෙකේ දීප්තිය සමානයිනේ. වන අතර ඒවායේ දීප්තිය A හි දීප්තියට වඩා අඩුයි. උත්තරේ අංක 2. හරිනේ. මේ දෙකේ දීප්තිය A වල දීප්තියට වඩා අඩුයි. හරිනේ. A වල දීප්තිය වැඩි. උත්තරේ අංක 2. දැන් ඔයාට ඕන නම් මේක පොඩ්ඩක් තේරුම් ගන්න. නිකන් ඔයා මෙහෙම 2 ඇම්පියර් කියලා පෙන්නන්න. බොරුවට ඈ. ඊට පස්සේ මේක 2 ඇම්පියර් නෙවෙයි. ඕන අපිට ඇම්පියර් ගාන හදලා බලන්නත් පුළුවන් කීයක් ඇම්පියර් යනවද කියලා. ටිකක් සංකීර්ණයි ගාන. යන ඇම්පියර් ගාන අපි නිකන් හදමුද? මේක නිකන් අපිට ප්‍රැක්ටිස් වෙන්නත් එක. දැන් ඒගොල්ලෝ කියන්නේ මේක ඇම්පියර් මේක ඕම් 1යිනේ. මේකත් ඕම් 1යි, මේකත් ඕම් 1යි. හා. එතකොට මේක අමාරුත් නෑනේ. අමාරුවක් නෑ. හරි බලමු අපේ ළමයිගෙන් මම පොඩි ප්‍රශ්නයක් අහනවා. දන්න අය උත්තර දෙන්න. දන්න අය උත්තර දෙන්න. මම ඔන්න මේ chat එක on කරනවා. මට ඕගොල්ලෝ දෙන්න බලන්න මෙන්න මේ B සහ C මේ දෙන්න මෙන්න මේ දෙන්න සමාන්තරගත වුණේ මේ දෙන්නගේ සමග ප්‍රතිරෝධය කියන්න බලන්න. දැන් ගිය සතියේ කියලා දුන්නා. ගිය සතියේ කියලා දුන්නේ ගිය සතියේ. කො මේ දෙන්නගේ සමග ප්‍රතිරෝධය මේ මේක බල්බ් එකන්නේ ඒකේ ප්‍රතිරෝධය 1යි කියලා ගත්තොත් මෙයාගේ ප්‍රතිරෝධය 1යි කියලා ගත්තොත් ගිය සතියේ අන්තිම හරිය කියලා දුන්නා මේක ගන්න විදිය. කියලා දුන්නානේ අන්තිම හරිය. කොහොමද සමාන දෙන්නෙක් ආවොත් කොහොමද ගන්නෙ, සමාන 3 දෙනෙක් ආවොත් කොහොමද ගන්නෙ, 4 දෙනෙක් ආවොත් කොහොමද ගන්නෙ කියලා දුන්නානේ. හරිද? ඔව් එකේ දෙන්නෙක් ඉන්නවනම් සමග ප්‍රතිරෝධය එකෙන් භාගයයි. ඒ අනුව මේ දෙන්නගේ සමග ප්‍රතිරෝධය 0.5යි. හරි. ඔයගොල්ලෝ උත්තර දැන් ඔන්න දැන් එනවා. හරි. ඒ දෙන්නගේ සමග ප්‍රතිරෝධය 0.5යි. හරි. මෙතන 1යි. එතකොට දැන් අපි පොඩ්ඩක් මේක බැලුවොත් මේ බලන්න. මෙහෙමනේ තියෙන්නේ. හොම් බල්බ් එක තියෙනවා. මෙහෙමනේ තියෙන්නේ. මේ දෙන්න වෙනුවට මේ දෙන්නගේ සමග ප්‍රතිරෝධය 0.5යි. එතකොට අපිට ඕන නම් මේක මෙහෙම අදින්න පුළුවන්. මේ දෙන්න වෙනුවට 0.5ක ප්‍රතිරෝධයක් දානවා මෙතන 1යි ඕ. මේක කොහොමත් 1යි නෙමෙයි. 1යි ඕ. දැන් එතකොට මේ මෙහෙම ශ්‍රේණිගතව තිබුණොත් ඔබ දන්නවා ඒ දෙක එකතු කරන්න පුළුවන්. සමග ප්‍රතිරෝධය හොයන්නේ ශ්‍රේණිගත ඒවායි ප්‍රතිරෝධක එකතු කළා. එතකොට 1යි ඕම් දන්න 0.5 ඕම් කියන්නේ 1.5 ඕම් මේකේ සමස්ත ප්‍රතිරෝධය. සමස්ත ප්‍රතිරෝධය. ඔන්න පොඩි ගානක් ටිකක් කියන්නේ සමස්ත ප්‍රතිරෝධය. හරි. දැන් එනම් මේ මුළු පරිපතේටම අපිට පුළුවන් V සමානයි IR දාන. මුළු පරිපතේටම සලකලා ඕම් නියමයේ දැම්මොත් මුළු පරිපතේටම ලැබෙන වෝල්ටීයතාවය 3යි. කරන්ට් එක අපි දන්නේ නැහැ. මුළු පරිපතේම මේ ඔක්කොගෙම ප්‍රතිරෝධය සමස්ත ප්‍රතිරෝධය 1.5යි. එතකොට අර අපි දාපු ගානම තමයි නේ. මම ඒක නිකන් ඇත්තටම දැන් මෙහෙම හිතලා දැම්මෙත් නැහැ. එතකොට ඔබ දන්නවා මේ I තනි කරොත් මෙතන 3 බෙදීම 1.5යි කියන්නේ කීයද? 2යි ඇම්පියර්. එතකොට මේ පරිපතේ ඇත්තටම යන කරන්ට් එක ඇම්පියර් 2යි. ඇත්තටම යන කරන්ට් එක තමයි අපි මේ ගණනය කරේ. එතකොට ඇම්පියර් 2ක් මෙහෙම එනවා නම් මොකද වෙන්නේ? ඒක මෙතනදී බෙදිලා ගිහිල්ලා මෙතෙන්ට ඇම්පියර් 1යි මේ පැත්තට ඇම්පියර් 1යි කියලා ඇම්පියර් ගාන බෙදිලා යනවා. ඕන්න ලකුණු. එතකොට ඔබට තේරෙනවා මේක හරහා බල්බ් එක හරහා ඇම්පියර් 2ක් යනවා. මේ දෙක හරහා එක එක යන්නේ. ඉතින් වඩා දීප්තිය මොකද්ද කියන එක තේරෙනවනේ එතකොටනේ. ඕන්න නිකන් දාගන්න. මොකද අපි හොඳ බරපතල ගැටලු තාම හැදුවේ නැහැ. පාඩම ඉවර කරාට තව දවසක් විතර අරගෙන ඒකේ බරපතල ගණේ ගැටලු ටිකක් හදන්න ඕනේ. يعني හොඳට ඇඟට දැනෙන්න වදින්න ගණන් ටිකක් හදන්න ඕනේ. හරිද? නමුත් අපි දැන් අඟහරුවාදා බලාපොරොත්තුවක් නැහැ. ඒ වගේ කරන්න අඟහරුවාදාමගේ බලාපොරොත්තු තියෙන්නේ. දැනට අපිට ඉතුරු වෙලා තියෙන පාඩම් වලින් එකක් සම්පූර්ණයෙන් මම බලාපොරොත්තු වෙන්නේ 20 වෙනි පාඩම තමයි. ප්‍රවේණීය පාඩම සම්පූර්ණයෙන්ම මුළු දවස පුරාම කරලා
උදේ 9ට පටන් ගම 9ට මට මතක හිටියද කිව්වේ 9 සිට පැය දෙකෙන් දෙකට අපි පන්තිය කරගෙන ගිහිල්ලා කොහොම හරි අපි දවසම වගේ පාවිච්චි කරමු හවස 5 වෙනකන් හරි කරලා අවසන් කරන්න ඕනේ 5 වෙනකන් කියන්නේ හැබැයි විනාඩියකින් 19 හරි බලමු මම කොහොමද උදේ පටන් ගන්නවා හවස වැඩේ යමට වෙලාව මම කියන්නම් මොකද්ද වෙන්නේ කියලා හරි රයිට් ඒකට ඕන 11 ළමයිටත් අවශ්‍ය නම් ප්‍රවේණීය පාඩම නැවත ඉගෙන ගන්න සම්බන්ධ වුණාට කමක් නැහැ කවුරු හරි ඉල්ලීමක් කරොත් මම ඒගොල්ලන්ට මේක දාන්නම් මේ මොකද්ද ලින්ක් එකේ වන්නම් හරි කාට හරි ප්‍රවේණීය පාඩම අනිස මට ප්‍රවේණීය පාඩම ආයි මුලින් ඉඳන් ඉගෙන ගන්න ඕනේ කියලා අදහසක් තියෙනවා නම් කවුරු හරි දාන්න ඉල්ලුමක් කරොත් ඒක එවන්න පුළුවන් හරි රයිට් ඊළඟ එකට අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට ඉලෙක්ට්‍රොනික පරිපථවල යෙදෙන උපාංග හතරක් පහත දැක්වේ මේ අනුවෙන් ABC කියලා දක්වන්නේ මොනවද කියලා අහනවා දැන් ළමයි මේකේ මේකේ මෙන්න මේ A කියන්නේ මොකක්ද මේක ඇවිල්ලා ඔබට ඉතාලම පැහැදිලිව පේනවා මේක ප්‍රතිරෝධකයක් අචල ප්‍රතිරෝධකයක් අචලයි කියන්නේ විචල්්‍ය නැති permanent resistor එකක් ස්ථිර ප්‍රතිරෝධකයක් ඉතින් මේ පළවෙනි උත්තරේ ගන්න බෑ දෙවෙනි උත්තරේ විචල්්‍ය ප්‍රතිරෝධකයක් තුන්වෙනි උත්තරේ එතකොට උත්තරේ හතරවෙනි උත්තරේ තර්මිස්ටරයක් කෙලින්ම උත්තරේ තුන ඇවිල්ලා ඉවරයි එතනම උත්තරේ අරගෙන ඉවරයි හරිද අනිත් ඒවා බලන දෙයක්වත් නැහැ එතකොට B කියන්නේ මොකද්ද? විචල්්‍ය ප්‍රතිරෝධකයක් මෙතින් ධාරා නියාමකයක සංකේතය. විචල්්‍ය ප්‍රතිරෝධකයක් අඩු වැඩි කරන්න පුළුවන්. ඊට පස්සේ මේ C කියන්නේ මොකද්ද? ඒකට අපි කියන්නේ පෙර සැකසුම් ප්‍රතිරෝධකය කියලා. මේ තියෙන්නේ පෙර සැකසුම් ප්‍රතිරෝධකයක සංකේතය. මේ තියෙන්නේ පෙර සැකසුම් ප්‍රතිරෝධකයක් ඇත්ත එකක්. ඇත්ත එකක්. අපි ඉංග්‍රීසියෙන් කියනවා ප්‍රීසෙට් එකක් කියලා. මේ ප්‍රීසෙට් එකක ඇත්ත රූපයක් තමයි මේ තියෙන්නේ. මේ තියෙන සංකේතය. ඉතින් මේකේ අපිට මෙන්න මෙතෙන්ට පොඩි මෙන්න මේ මම පාඩ කරන තැනට ස්කුරුප්පනියනක් ඇතුළේ දාලා මේක කරකවලා අපිට ඕන කරන ප්‍රතිරෝධයක් ලබා ගන්න පුළුවන්. හරි? පෙර සැකසුම් ප්‍රතිරෝධක මේවට කියන්නේ ප්‍රීසෙට් කියලා. හරි? ඊළඟට මෙන්න මේකේ නම් පොඩි වැරද්දක් තියෙනවා. මෙතන මේ ඩොට් එකක් නෙවෙයි සාමාන්‍යයෙන් මෙන්න මේ සංකේතය තමයි උතෙන්ට එන්න ඕනේ. ඒ කියන්නේ මේ තර්මිස්ටර් ඒ කියන්නේ උෂ්ණත්වයට අනුව ප්‍රතිරෝධය වෙනස් වෙන ප්‍රතිරෝධකයක සංකේතය මෙන්න මෙහෙම එන්නේ. මේ තියෙන සිම්බල් එක තර්මිස්ටර් එකක. ඉතින් කෙසේ වෙතත් මේක මම හිතන්නේ යම්කිසි වරදීමක් ඇති. මම සාමාන්‍යයෙන් මම දන්න විදිහට නම් මේක තමයි මෙන්න මෙහෙම තමයි මේ සංකේතය එන්නේ. මෙහෙම ඩොට් එකක් දීපු සංකේතයක් මට මගේ මතකේ නෑ. හරි. හරි කෙසේ වෙතත් උත්තරේ අංක 3 කිසි ප්‍රශ්නයක් නෑ. කෙලින්ම පළවෙනි උත්තරෙම පළවෙනි එකෙම අල්ලතෑයි. හරි. 79 මල්ටිමීටරයකින් මිනිය හැකි. මිනිය හැකි කියන්නේ මනින්න පුළුවන් මිනුම් පමණක් අඩංගු වන්නේ. දැන් මල්ටිමීටරයකින් ක්ෂමතාවය මනින්න බෑ. ධාරාව පුළුවන් විභවාන්තරය පුළුවන් ප්‍රතිරෝධය පුළුවන් අංක 2. අංක 2. ධාරිතාවය මනින්න බෑ ඒක නිසා මේක ගන්න බෑ. ක්ෂමතාවය මනින්න බෑ ඒක නිසා මේක ගන්න බෑ. උත්තරේ අංක 2 මල්ටිමීටරේ. ඔන්න ආයෙත් පරිපථයක් දීලා හොඳ ගැටලුවක්. බලමු මෙහි දැක්වෙන විද්‍යුත් පරිපථයේ ABC හා D අණුවෙන් වලින් ප්‍රතිරෝධය 3 1 2 හා 4 වන බල්බ 4කි. එන්න ප්‍රතිරෝධ වෙනස් කරලා දීලා. A වල ප්‍රතිරෝධය කීයද? දාලා තියෙනවා මේ 3යි. ඉතින් දාලා යාගේ ප්‍රතිරෝධය 3යි. B වල ප්‍රතිරෝධය 1යි. C වල ප්‍රතිරෝධය 2යි. D වල ප්‍රතිරෝධය 4යි. ඒවා දීලා තියෙනවා. ඒවායින් අනුපිළිවෙලින් වැඩිම ධාරාවක් අඩුම ධාරාවක් ගලා යන්නේ කිනම් බල්බ දෙක හරහාද දන්න වැඩි. වැඩිම කරන්ට් එකක් යන බල්බය අහනවා මේ බල්බ හතරෙන් අඩුම කරන්ට් එකක් යන බල්බ් එක මොකද්ද කියලා අහනවා මේ බල්බ හතරෙන්. දැන් ඕගොල්ලොම ඉස්සෙල්ලාම දැන් අර මම දැන් ටීකට කලින් කියපු දැන් ටීකට කලින් කරපු ප්‍රශ්නේ අනුව මට ඕගොල්ලෝ පොඩි උත්තරයක් දෙන්න බලන්න. මට ඕගොල්ලෝ පොඩි උත්තරයක් දෙන්න බලන්න අපි chat එක on කරන්නම් මේකේ වැඩිම කරන්ට් එක යන බල්බ් එක මොකද්ද කියලා දෙන්න බලන්න නිකන් මට වැඩිම කරන්ට් එකක් යන බල්බ් එක මොකද්ද දැන් අර කලින් කරපු එක අහන් හිටියනම් වරද්දන්න නැතුව උත්තරේ දෙන්න පුළුවන් වැඩිම බල්බයක් යන්නේ මොන කරන්ට් මොන වැඩිම බල්බයක් යන්නේ වැඩිම කරන්ට් එකක් යන්නේ මොන බල්බ් එක හරහාද කියලා. ඔව් good ඔය එන්නේ හරි. ඔව්
ඔයගොල්ලන්ගේ පිළිතුරු නිවැරදි. ඒ කියන්නේ ළමයි මේ මොන જાතියෙන් මොන විදියට බැලුවත් දැන් මෙහෙන් එන කරන්ට් එක මෙතනින් එන කරන්ට් එක අනිවාර්යයෙන්ම මේ බල්බ් එක හරහා යන්නම එපා. අපි නිකන් බොරුවට හිතමු ඇම්පියර් 3ක් එනවා කියලා. බොරුවට ඇම්පියර් අපි ගාන හදලා බැලුවේ නැහැ නේ. ඇම්පියර් 3ක් එනවා කියලා හිතමු. එතකොට මේ ඇම්පියර් 3 අනිවාර්යයෙන් මෙන්න මේ ඒ බල්බ් එක හරහා යන්නම ඕනේ. ඊළඟට මේ ඇම්පියර් 3 මෙතනදි බෙදිලා යන්නේ මේ පැත්තටයි මේ පැත්තට. එතකොට මේ කිසිම බල්බ් එකකට ඇම්පියර් 3ක් හම්බ වෙන්න විදියක් නැහැ. මොකද මේ ඇම්පියර් 3 මෙතෙන්ට ඇවිල්ලා මේවට බෙදෙනවා. ඒක නිසා වැඩිම කරන්ට් එකක් අනිවාර්යෙන් යන්නේ ඒ බල්බ් එක හරහා. ඒක ෂුවර් ඇන්ඩ් ෂොට්. අනිවාර්යයෙන්ම යන්නේ එමය. දැන් එතනින් එහාට හොයන්න ඕනේ අඩුම කරන්ට් එකක් යන්නේ. අඩුම කරන්ට් එකක් යන්නේ එක්ක මෙන්න මේ බල්බ් තුنين එකකනේ යන්න ඕනේ. අපි බලමු අඩුම කරන්ට් එකක් යන්නේ මොකේද කියලා. දැන් ඔන්න තේරුම් ගන්න. දැන් මෙතෙන්ට ආවනේ ඇම්පියර් 3ක කරන්ට් එක. දැන් බලන්න එයාට යන්න මාර්ග දෙකක් තියෙනවා. එයාට මේ පැත්තෙන් යන්නත් පුළුවන් මේ පැත්තෙන් යන්නත් පුළුවන්. හරි? කොහොමද බෙදිලා යන්නේ? බෙදිලා යන්නේ මේ එන ඇම්පියර් 3 මේ දෙපැත්තට බෙදෙනවා. හොඳයි ඕගොල්ලෝ මට කියන්න මේ B සහ C දෙන්න එකට එකතු කරාම B සහ C දෙන්න එකට එකතු කරාම ඒ දෙන්නගේ මුළු ප්‍රතිරෝධය කීයද? දෙන්න බලන්න chat එකෙන් නිකන් බලමු. B සහ C ගේ මුළු ප්‍රතිරෝධය මෙන්න මේ දෙන්න වෙනුවට තනි ප්‍රතිරෝධයක් දානවා නම් කීයද දාන්න පුළුවන්? කීයද දාන්න පුළුවන් තනි ප්‍රතිරෝධයක් දානවා නම්? 3 නේ. මේ දෙන්න අයින් කළා එක බල්බ් එකක් ඒ දෙන්න වෙනුවට දැම්මොත් ඕම් 3ක ප්‍රතිරෝධක යන්නේ දාන්න වෙන්නේ නේ ඕම් 3ක එකක් රයිට්. හොඳයි ඇති. ළමයි දැන් එතකොට මෙතනට ඕම් 3යි මේ පැත්තේ කීයද ඕම් 4යි. එහෙනම් මට දැන් ඕගොල්ලෝ කියන්න මේ මෙතෙන්ට එන කරන්ට් එකෙන් වැඩි කොටසක් යන්නේ මේ ඇම්පියර් 3 බෙදෙනවනේ බෙදුනම වැඩි කොටසක් යන්න ඕනේ මෙන්න මේ පැත්තෙන්නේ. ඇයි මේ පැත්තේ මේ දෙන්නගෙම ඇති කරන්නේ ඕම් 3ක බාධාවක්. මේ පැත්තේ ඕම් 4ක බාධාවක් ඇති කරනවා. එතකොට මේ එන කරන්ට් එකෙන් වැඩි කොටසක් මෙහින් යද්දි අඩු කොටසයි මෙහෙන් යන්නේ. ඇයි? මේ පැත්තෙන් ගියොත් ඕම් 3යි බාධාව. මේ පැත්තෙන් ගියොත් ඕම් 4ක්. එහෙනම් අඩුම කරන්ට් එකක් යන්නේ D කියන බල්බ් එක හරහා. D. එහෙනම් AD උත්තරේ 1. හොඳ ගැටලු දැක්කද? හොඳ ගැටලු. හොඳ මට්ටමේ ගැටලු මේවා ඇවිල්ලා හොඳ මට්ටමේ ටිකක් හිතන්න එකපාරට උත්තර ගන්න බැරි ඔයාගේ වෙලාවම වැය වෙන ගැටලු. හරිද? ඊළඟ ගැටලුව ආයත් ප්‍රතිරෝධක සෙට් එකක් තියෙනවා පහත දැක්වෙන ABCD රූපවල පෙන්වන x සහ y අක්‍ර අතර ප්‍රතිරෝධ සමාන වන්නේ කවර ඒවාද? ඉතින් දැන් අපි බලමු මේ දෙන්නගේ සමග ප්‍රතිරෝධය මේ දෙන්න ශ්‍රේණිගතයි. මේ දෙන්න ශ්‍රේණිගතයි. ශ්‍රේණිගතයි නම් සමග ප්‍රතිරෝධය කීයද? 4යි ඕම්. ශ්‍රේණිගතයි නම් මේ දෙන්නගේ එකට එකතු කරන්න තියෙන්නේ. මතකද? R සමානයි R1 ධන R2 ධන ඔහොම කියලා දුන්නේද? එතකොට මේ දෙන ශ්‍රේණිගත බව ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. මේකේ කරන්ට් එක බෙදිලා යන්නේ නැහැ නේ. මෙයාගේ යන ටිකමයි මේක හරහාත් යන්නේ. එතකොට එවැනි සම්බන්ධයකට කියන්නේ ශ්‍රේණිගත සම්බන්ධයක් කියලා. එතකොට ශ්‍රේණිගත සම්බන්ධයකදී සමග ප්‍රතිරෝධය කියන්නේ මේ දෙන්නගේ එකතුව 4යි. එහෙනම් මෙයාගේ සමග ප්‍රතිරෝධය 4යි. B ගේ බලමු. මේක ගිය සතියේ ඔයගලන්ට 10 වසර පාඩමේදී කියලා දුන්නේ සමාන ප්‍රතිරෝධක දෙකක් මේ විදිය දැක්කනේ මම ඔයගලන්ට කිව්වේ දා විභාග ගැටලු කරනකොට අපි මේ කියලා දෙන එක ඕනේ කියලා. නැත්තම් දැන් වෙනලා මෙන්න එකයට R දාලා මේක හදා දීටියොත් එමෙ ඉතින් හරි වෙලා. සමාන දෙන්නෙක් සමාන්තරගතව හිටියොත් සමග ප්‍රතිරෝධය එක්කෙනෙක්ගෙන් එකක් අරගෙන දෙකෙන් බෙදන්න. එතකොට 2යි ඕම්. ඊළඟට මේකේ සමග ප්‍රතිරෝධය. දැන් බලමු මේකේ සමග ප්‍රතිරෝධය කොහොමද ගන්නෙ? මේ දෙන්නගේ සමග ප්‍රතිරෝධය ඔබට දන්නවා සමාන දෙන්නේ සමාන්තරගතව හිටියොත් එක්කෙනෙක් දෙකෙන් බෙදනවා. එතකොට මේ දෙන්නගේ සමග ප්‍රතිරෝධය මේ දෙන්නගේ විතරක් ඈ. මේ දෙන්නගේ සමග ප්‍රතිරෝධය කීයද? 1යි. ඒකට තව එකක් සෙට් කරනවා. ඔන්න ඔහොම. එතකොට 1යි ඕම් 1යි ඕම්. ඔක්කොම කීයද? 2යි ඕම්. එහෙනම් මේකේ සමග ප්‍රතිරෝධයත් ඕම් 2යි. මේකේ බලමු. මේකේ තත්ත්වය වෙනස් නේද? මේකේ මේ දෙන්නම එකතු කරොත් මෙතන මේ දෙන්න වෙනුවට ඕම් 2ක එකක් දාත හැකි. මේකේ 4යි තියෙන්නේ. හරි. ඔයාට මතකද මම මේකත් කියලා දුන්නා. මේකේ මුළු ප්‍රතිරෝධය හොයන්න නැතුව මේකේ සාත්තරයක් කියන්න පුළුවන් කියලා මම ඔයගලන්ට කියලා දුන්නා. සාත්තරේ මතක ළමයි අත උස්සන්න. සාත්තරේ මතක ළමයි අත උස්සන්න. මේකේ ප්‍රතිරෝධය පිළිබඳ ගාන කියන්න බෑ. ගාන කියන්න නම් හදන්නම වෙනවා. සාත්තරයක් කියන්න පුළුවන්. මොකද්ද සාත්තරේ? කොබලන්න. අත උස්සන ළමයි බලමු. අත උස්සන ළමයිගෙන් අහනවා මම ඈ.
සාත්තරේ. ඉඳුවරේ ඉන්නවා. මොකද්ද සාත්තරේ පුතේ? කවිෂ් තියෙන අඩු ප්‍රතිරෝධයට වඩා අඩුයි. ඔව් ඒ කියන්නේ කීයට වඩා අඩුයි? දෙකට වඩා අඩුයි. දෙකට වඩා අඩුයි. පැහැදිලිනේ? අනිත් අයත් මම හිතන්නේ ඔකම තමයි උත්තරේ දෙන්න හිතාගෙන ඇත්තේ. ගිය සතිය ඔක කියලා දුන්නා. මේකේ සමග ප්‍රතිරෝධය දෙකට අඩුයි. එහෙනම් මේක දෙක වෙන්න විදියක් නැහැනේ. දැන් එනම් වැඩේ හරි. මොකද්ද? මේ පද්ධතිවල මෙයාගේ සමග ප්‍රතිරෝධය මේ සෙට් එකේ සමග ප්‍රතිරෝධය 2යි මේ සෙට් එකේ සමග ප්‍රතිරෝධය 2යි. එහෙනම් සමග ප්‍රතිරෝධය සමාන දෙන්න කවුද? B C කියන දෙන්නගේ සමග ප්‍රතිරෝධ සමානයි. මේ සිස්ටම් එකේ සමග ප්‍රතිරෝධයක් 2යි. මේ සිස්ටම් එකේ සමග ප්‍රතිරෝධයක් 2යි. B හා C උත්තරේ 2. උත්තරේ 2. ඊළඟ එක ABC යනුවෙන් රූපවල දක්වා ඇති පරිපථවල සමග ප්‍රතිරෝධය අවරෝහණය වන අනුපිළිවෙලට ලියන්න ඕන. අවරෝහණය වන අවරෝහණය කියන්නේ වැඩි එකේ ඉඳලා අඩු එකට ලියන්න ඕන. දැන් අපි ඉස්සෙල්ලා බලමු මේගොල්ලේ සමග ප්‍රතිරෝධය. මේක කෙලින්ම ඔයාලට කියන්න පුළුවන් මේ දෙන්නගේ සමග ප්‍රතිරෝධය ඕම් 4යි. මේක කෙලින්ම ඔයාලට කියන්න පුළුවන් මේ දෙන්නගේ සමග ප්‍රතිරෝධය ඕම් කීයද? 1යි. නේ? 1යිනේ. සමාන දෙන්නෙක් හිටියොත් සමග ප්‍රතිරෝධය ගන්න එක්කෙනෙක් දෙකෙන් බෙදනවා. මේ දෙන්න මේ සිස්ටම් එකේ සමග ප්‍රතිරෝධය ගන්න ගියොත් මේ මෙතන ඔබ දන්නවා මෙන්න මේ දෙන්නගේ සමග ප්‍රතිරෝධය 1යි. එතකොට ඒක අපි නැවත ඕනනම් මෙහෙම අඳලා බලන්න පුළුවන් මේ විභාගෙදී අඳින්න යන්න එපා හරිද? මම මේ අඳලා පෙන්නන මේ දෙන්න වෙනුවට 1යි ඕම් දානවා. මේක 2යි ඕම්. එතකොට ඒ දෙන්න ඉන්නේ කොහොමද? ශ්‍රේණිගතව. එහෙනම් මේ සිස්ටම් එකේ සමග ප්‍රතිරෝධය 3යි ඕම්. එහෙනම් වැඩිම ප්‍රතිරෝධකයක් තියෙන්නේ Aට ඊට පස්සේ ටිකක් අඩුයි Cට අඩුම කෙනා B. එතකොට ACB ACB උත්තරේ 2. අවරෝහණය වෙන පිළිවෙලට ලියන්න ඕනේ. එතකොට වැඩිම කෙනා වැඩිම ප්‍රතිරෝධයක් තියෙන්නේ මෙයාට. ඊළඟට ටිකක් අඩුයි මෙයාගේ, අඩුම අඩුයි මෙයාගේ. එතකොට මේ විදිහට වැඩි එක්කෙනාගේ ඉඳලා අඩු එක්කෙනාට තමයි ප්‍රතිරෝධය අපි මේ විදිහට ලියන්නේ. හරි. ඊළඟට 83 වෙනි ගැටලුව විදුලි බල්බයක් හරහා ගලා යන විද්‍යුත් ධාරාවත් විභව අන්තරයත් මැනීම සඳහා පරිපථයක් සකස් කළ යුත්තේ පහත සඳහන් කවර රූපයේ ආකාරයටද? මේකෙදී ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයා දැනගන්න ඕනේ වෝල්ට් මීටරයක් හයි කරන්නේ කොහොමද? ඇමීටරයක් සවි කරන්නේ කොහොමද? පරිපථයකට වෝල්ට් මීටරයක් සම්බන්ධ කරන්නේ අනිවාර්යයෙන්ම සමාන්තරගතව. සමාන්තරගතව. ඒ වගේම පරිපථයකට ඇමීටරයක් සම්බන්ධ කරන්නේ ශ්‍රේණිගතව. ඕක තමයි සංකල්පය. දැන් බලන්න මේකේ ඔක්කොම ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙන්නේ මේ. මෙහෙන් එන කරන්ට් එක මේකිනුත් යනවා මේකිනුත් කොහෙන්වත් බෙදෙන්නේ නැහැ. මේ එන කරන්ට් එක මේ ඔක්කොම හරහා ගිලා අනිත් පැත්තට එනවා. ඒතර මේකේ ඔක්කොම ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙන්නේ වැරදි. දැන් මේකේ ඔබ ගත්තොත් එහෙම මේ බල්බයත් එක්ක වෝල්ට් මීටරේ ශ්‍රේණිගතවයි සම්බන්ධ කරලා තියෙන්නේ. මේක යන කරන්ට් එක මේක හරහාත් යනවා. ඇමීටරේ සමාන්තරගතව පැත්තකින් හයි කළ එක වැරදි. හරි සමාන්තරව හයි කරන්නේ වෝල්ට් මීටරේ ශ්‍රේණිගතව හයි කරන්නේ ඇමීටරේ. දැන් මේක ගත්තොත් ඔයාලට පැහැදිලි ඇමීටරේ ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙනවා පැත්තෙන් වෝල්ට් මීටරේ සමාන්තරගතව සම්බන්ධ කරලා තියෙන උත්තරය අංක 3. ඉතින් මේකෙදි අපි දැනගන්න ඕනේ ඇමීටරයක් වෝල්ට් මීටරයක් සම්බන්ධ කරන්නේ කොහොමද? හරි මතකයිනේ සම්බන්ධ කරන විදිය. පොඩ්ඩක් බලමුද? ඔන්න බලන්න. මේව බල්බ් එකක් තියෙනවා හොඳේ. ආයේ තව බල්බ් එකක් තියෙනවා මේ. මම මේ ඔබට පොඩ්ඩක් පැහැදිලි කරනවා. තව බල්බ් එකක් තියෙනවා මෙතන. දැන් මේ වගේ පරිපථයක් සලකන්න. මේක A බල්බ් එක, මේක B බල්බ් එක, මේක C බල්බ් එක. දැන් ඔයගලන්ට කිව්වොත් A බල්බ් එක හරහා යන කරන්ට් එක මනින් මේ A කියන බල්බ් එක හරහා යන කරන්ට් එක මනින්න ඇමීටරයක් හයි කරන්න කියලා කොහොමද ඔයගොල්ලෝ හයි කරන්නේ? මේක මේ A බල්බ් එක හයි කරලා තියෙන ගමන් මාර්ගයේ කොතනකට හරි තැනකට ඇමීටරය හයි කරන්න ඕනේ. හරි? මෙහෙම. ඔය තියෙන්නේ. දැන් මොකෝ කියන්නේ? ඉතින් මේ බල්බ් එකේ යන කරන්ට් එක මේ ඇමීටරේ හරහාත් මෙහෙම යනවා.
එතකොට අදාළගේ මැන ගන්න පුළුවන්. දැන් ඔයගලන්ට කිව්වොත් එimhe B බල්බේ හරහා යන කරන්ට් එක මනින්න මීටරයක් හයි කරන්න කියලා. B බල්බ් එක හරහා යන කරන්ට් එක මනින්න. එතකොට අපි මොකද කරන්නේ? ඒ B කියන බල්බ් එකට ශ්‍රේණිගතව ඇමීටරයක් හයි කරනවා. මේ මෙහෙම. මේ ඇමීටරය ඔන්නවා. එතකොට මේක හරහා ඒ කරන්ට් එක යනවා. ඔන්න ඔය විදිහට තමයි ඇමීටර් හයි කරන්නේ. අදාළ උපකරණය හරහා යන කරන්ට් එක මේක හරහා යන්නත් ඕනේ. ඊළඟට අපිට කිව්වොත් ඒ බල්බ් එක හරහා වෝල්ට් අගය මයින්න කියලා වෝල්ටීයතාවය මයින්න කියලා ඒක පැත්තකින් මෙහෙම හයි කරනවා. මේක මේ කඩන්න දෙයක් නැහැ මේ පැත්තකින් හයි කරන් තියෙන්නේ. ඊළඟට අපිට කිව්වොත් C බල්බ් එක හරහා යන හරහා වැඩ කරන වෝල්ටීයතාවය මයින්න කිව්වොත් C බල්බ් එකේ දෙපැත්තට වෝල්ට් මීටරය හයි කරනවා. එතකොට ඒක ඔබ දන්නවා සමාන්තරගතයිනේ. මේන් එන කරන්ට් එක බෙදිලා යනවා. වෝල්ට් මීටර චුට්ටි කරන්ට් එකක් යනවා. වැඩ කරන්නේ නැහැ නැත්තම්. පැහැදිලිනේ? ඊළඟ එකට යන් වසන ලද පෙට්ටියක් තුල එක්තරා විදුලි උපකරණයක් තියෙනවලු. පෙට්ටිය ඇතුලේ මොනවද තියෙනවද දන්නේ නැහැ. උපකරණයක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ අග්‍ර දෙකක් පිටතට යොමු කර තිබේ. අග්‍ර දෙකක් මේ පෙට්ටියක් තියෙන මෙහෙම පෙට්ටියක් තියෙනවලු. පෙට්ටිය ඇතුලේ මොනවද තියෙනවද දන්නේ නැහැ. ඒකේ අග්‍ර දෙකක් එළියට ඇවිල්ලා තියෙනවා. මේ පෙට්ටිය ඇතුලේ මොනවද තියෙනවද කියලා අපි දන්නේ නැහැ. හොඳේ. ඒ පෙට්ටියෙන් එළියට ඒකේ අග්‍ර දෙකක් එළියට ඇවිල්ලා තියෙනවා. මෙම අග්‍ර දෙකට බල්බයක් හා වියලි කෝෂයක් ශ්‍රේණිගතව සම්බන්ධ කළ විට බල්බයේ සුළු වේලාවක් දැල්වී නිවී ගියේය. ඒ කියන්නේ මේ අග්‍ර දෙකෙන් දෙක අරගෙන ඒකට බල්බ් එකක් හයි කරලා මෙම කෝෂයක් හයි කරලා ශ්‍රේණිගතව සම්බන්ධ කරනවා කියන්නේ කොහෙන්වත් කැඩෙන්නේ නැහැ. මෙහෙම සංවෘතව පරිපථය සකස් වෙනවා. කරන්ට් එක බෙදෙන්නේ නැහැ. හරි දැන් මේම හයි කරාම බල්බ් එක ටික වෙලාවක් පත් වෙලා නිවුණා. දැන් ඔබට මතකද අපි කරපු පළවෙනි ගැටලුව. බල්බ් එක ටික වෙලාවක් පත් වෙලා නිවෙන්නේ මොකක් නිසාද? ඒක දාරිත්‍රකයක් නිසා. මේක ඇයි පත්තු වෙන්නේ? මේ දාරිත්‍රකයේ ආරෝපණ ගබඩා වෙන තුරු මේ වයර් හරහා කරන්ට් එක යනවා. ඉතින් බල්බ් එක පත් වෙනවා. ආරෝපණ ගබඩා වෙලා ඉවරනාම බල්බ් එක නිවිලා යනවා. ඉතින් මේකෙත් කියන්නේ මේ වගේ කන් සුළු වේලාවක් දැල්වි බල්බේ නිවි කියන ෂුවර් එකට මේක ඇතුළේ ඉන්නේ දාරිත්‍රකයක්. එතකොට දාරිත්‍රකයකටම තමයි අපි කියන්නේ කන්ඩෙන්සරේ කියලා. कंडेंसर उत्तर एक उत्तर एक ඊළඟට යන් ඊළඟ ප්‍රශ්නෙට යන් අපි ඊළඟ ප්‍රශ්නේ සන්නායකයක් ඔස්සේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගලා යයි නම් ඉලෙක්ට්‍රෝන ගැලීම පිළිබඳව පහත ප්‍රකාශ අතරින් නිවැරදි. දැන් ඔබ දන්නවා ප්‍රත්‍යාවර්ත ධාරාවක් කියන එක මේ 7 වසරේ ඉඳන් උගන්වන්නේ. ඒ වගේම ඉලෙක්ට්‍රොනික පාඩමේදී මම ඔයගලන්ට ඇනිමේෂන් එකකුත් පෙන්වුවා මේ සරල ධාරාවක් යන්නේ කොහොමද ප්‍රත්‍යාවර්ත ධාරාවක් ඒ ආරෝපණ ගලා යන විදිය. දැන් සරල ධාරාවක් අපි සැලකුවොත් මේ වගේ වයර් එකක් දිගේ සරල ධාරාවක් යනවා කියලා අපි සැලකුවොත් ඔහම බැටරි එකට හයි කරාම ඉතින් ඒකේ දිගටම මේ ඉලෙක්ට්‍රෝන මේ ඍණ පැත්තෙන් පිට වෙනවා ඕම ඇවිල්ලා ධන පැත්තට ඇතුළු වෙනවා ආයි ඍණ පැත්තෙන් පිට මෙහෙම දිගට එක පැත්තකට විතරයි ඕම යනවා. හැබැයි ඩයිනමෝක වගේ එකකට අග්‍ර දෙයකට සන්නායකයක් ඇල්ලුවොත් මේ ඉලෙක්ට්‍රෝන එහෙට යනවා මෙහෙට යනවා එහෙට යනවා මෙහෙට යනවා. ඒ කියන්නේ කාලයත් එක්ක කරන්ට් එක යන දිශාව වෙනස් වෙනවා. සරල ධාරාවන් නම් එකම පැත්තට දිගටම ආරෝපණ ගලා යාමක් සිද්ධ වෙනවා. හැබැයි ප්‍රත්‍යාවර්ත ධාරාවන් නම් ආරෝපණ ගලා යන දිශාව කාලය සමග මාරු වෙනවා. සාමාන්‍යයෙන් ගෙදරට එන කරන්ට් එකේ තප්පරයට 50 වතාවක් ආරෝපණ යන දිශාව මාරුයි. තප්පරයට 50 වතාවක් 50යි හර්ට්ස්. හර්ට්ස් 50යි. හරි. අපි ලියමු ගලා යන දිශාව කාලය සමග මාරු වේ. ගලා යන දිශාව කාලය සමග මාරු වෙනවා. ප්‍රත්‍යාවර්තන
සරල ධාරාවක් නම් එහෙම වෙන්නේ නැහැ. ඊළඟ ගාන. හරි. ඊළඟ එක ඒකේ පොඩි වැරද්දක් තියෙනවා මෙන්න මේක D කියලා හදාගන්න. D ඈ B නෙවෙයි. හදාගන්න. ඔකට ඔබ උත්තරයක් ගත්තත් දන්නේ නැහැ මම ඔක කරාද කියලා මම හිතන්නේ නැහැ. සමහර අය කරන්නේ නැතුවත් ඇති. සමහර අය කරන්නේ නැති. දැන් බලමු ගාන. ගාන චුට්ටක් බලමු. සමාන ක්ෂමතාවයකින් යුත් එකම වර්ගයේ විදුලි බල්බ 5ක් රූපයේ පරිදි පරිපථයකට සම්බන්ධ කර විදුලි සැපයීමක් ලබා දුන්නලු. කියන්නේ වොට් ක්ෂමතාවය කියන්නේ වොට් ගාන. ඔය බල්බ් වල තියෙන වොට් අගය වොට් 5 බල්බ් හරි වොට් 10 බල්බ් හරි. දැන් කඩෙන් අපි ගන්නකොට බල්බ් එකක් ගන්න ඔබ අරන් තියෙනවා නම් බල්බ් එකේ ගන්නේ වොට් ගාන අනුව. කාමරේ ලොකු කාමරයක් නම් වොට් ගාන වැඩි බල්බ් එකක්. බාත්රූම් එකට නම් වොට් ගාන අඩු බල්බ් එකක්. එළියට නම් වොට් ගාන ගොඩක් වැඩි බල්බ් එකක්. හොඳට එළිය ආලෝකමත් වෙන්න ඕන නිසානේ. ඒ වොට් ගාන අනුව තමයි අපි බල්බ් එක ගන්න. වොට් ගාන සමානයි කියන්නේ බොහෝ දුරට මේ ප්‍රතිරෝධය සමානයි. මේ බල්බ් වල ප්‍රතිරෝධය සමානයි කියලා තමයි ඔය කියන්නේ. හරි. දැන් පහක් තියෙනවා සම්බන්ධ කරලා අපිට පේනවානේ පහක් තියෙනවා සම්බන්ධ කරලා. පහක්. දැන් අපෙන් අහනවා මේක හරහා දැන් මේ පොඩි ප්‍රකාශ ටිකක් දීලා තිනවා. එකෙන් හරි ප්‍රකාශයට උත්තරේ ගහන්න ඕන. හරි ප්‍රකාශයට උත්තරේ අපි ගහන්න ඕන. හරි. දැන් අපි බලමු කොහොමද මේක අපි විසඳගන්නේ කියලා. විසඳගන්නේ කොහොමද? දැන් අපි ඉස්සෙල්ලා බලමු මේක යන කරන්ට් එක ගැන අපි චුට්ටක් බැලුවොත් අපි මේක යන කරන්ට් එක ගැන බැලුවොත් අපි නිකන් හිතමු යම්කිසි විදුලි ධාරාවක් එනවා කියලා නිකන් හිතුවොත් ඔබ කල්පනා කරන්න හොඳට කල්පනා කරන්න හොඳට පොඩ්ඩක් නෙමෙයි හොඳට කල්පනා කරන්න මෙතනින් එන කරන්ට් එක මම පොඩ්ඩක් ඔබගෙන් අහනවා පොඩ්ඩකින් ළමයි හරිද මෙතනින් එන කරන්ට් එක මෙහෙම ආවම හොඳේ ඔව් මගෙන් මම ඔබගෙන් අහන්නේ ප්‍රශ්නය හරිද දැන් මේකේ මාවත් දෙකක් තියෙනවානේ මේක පළවෙනි මාවත මේක දෙවෙනි මාවත යන මම ඔයාගෙන් අහන්නේ අපි නිකන් හිතුව මේ හැම එකක්ම ඕම් එක ගානේ ප්‍රතිරෝධ මේ බල්බ් එක හැම එකකම ඕම් එකක ප්‍රතිරෝධයක් තියෙනවා හොඳේ මේකෙත් හොඳට කල්පනා කරලා උත්තර දෙන්න ගැම්මටම සම්බන්ධ වෙන පන්තියට ඒ කියන්නේ බැහැලම කරන්න නිකන් මේ උත්තරේ ගැහුවා අන් උත්තරේ ගැහුවා අන්න උත්තරේ කියලා ගහගන්න එක නෙවෙයි ඒක වැඩක් නැහැ ඒක වැඩක් නැහැ මම දැන් ඔබට කාලේ දුන්නනේ මේක කරන්න හරි ඔයගොල්ලෝ කරන්න ඕනේ තනියෙන් කරන්න ඕනේ මහන්සි වෙලා කරන්න ඕනේ හොඳේ නැත්තම් පුතේ වැඩක් නැහැ දැන් සමහර ළමයි ඉන්න උත්තරේ කියනකම් බලන් ඉන්නවා අන්න උත්තරේ කිව්වා කියලා ජයග්‍රාහී ලීලාවෙන් ගහ ගන්න උත්තරේ ගහගත්තට වැඩක් නැහැ උත්තරේ ගහගන්න ඉතින් ඕක ඔය විභාග ප්‍රශ්න පත්‍රනේ ඉතින් පොත විභාග ප්‍රශ්න පොතක් අරගෙන උත්තරේ ගහ ගන්නත් පුළුවන් විභාග ප්‍රශ්න පොත්වල මේවයි උත්තර තියෙනනේ ඔය ප්‍රශ්නේ පොඩ්ඩක් හොයලා බලලා උත්තර හොයා ගන්න පුළුවන් අපිට ඕන නම් මටත් දෙන්න පුළුවන් උත්තර ටික ටක් ගාලා මෙන්න ළමයි උත්තර ටික හරිනේ කියලා මටත් නිකන් ඉන්න පුළුවන් ඒක නෙමෙයි මේකේ බලාපොරොත්තුව හරි නැත්තම් මටත් මේ මගේ නිවාඩු දවසේ මට පොඩ්ඩක් නිවි යනෙල්ල ඉන්න තියෙන දවසේ මම මේ පැය 4ක් තිස්සේ මේක දාගෙන මේ මට දඟලන්න අවශ්‍යතාවයක් නැහැ නේ ඇත්තටම මම ඉත දවසේ අවස වරුවේ තමයි පොඩ්ඩක් හරි කාලා බීලා ටීවී එකක් පොඩ්ඩක් බලලා ළමයිත් එක්ක මං ඉන්නේ. ඉතින් මට වැඩේ තියෙන්නේ මට එහෙම කරන්න බෑ. මොකද එක ළමයි දෙන්නයි මට ඉන්නේ. ඔතන ඉන්න ළමයි 100 ගාණක්. හරිද? ඉතින් ඕගොල්ලන්ගේ අනාගතයට මේක අවශ්‍ය නිසාමයි මම මගේ කාලය කැප කරගෙන මේකට මුදලක් අය කරන්නෙත් නෑනේ අපිනේ. ප්‍රශ්න පත්‍ර පොත් තුන රුපියල් 1000ක් දීලා ගත්තට පස්සේ ප්‍රශ්න පත්‍ර පන්තිය කියලා අපි වෙන මුදලක් අය කරන්නේ නෑ කාගෙන්වත්. හරි? එහෙම අමතරව සම්බන්ධ වෙන ළමයිනුත් ඉන්නවා. පොත් තුන විතරක් අරගෙන ප්‍රශ්න පත්‍ර පන්තියට විතරක් සම්බන්ධ වෙන ළමයි ඉන්නවා. ඒ අය අපි ගෲප් එකට ඇඩ් කරලා නැහැ. ප්‍රශ්න පත්‍ර පේපර් ක්ලාස් කියලා වෙනම ගෲප් එකක ළමයි ඇඩ් කරලා තියෙන්නේ. හරි. ඉතින් එහෙම කරන එකේ ප්‍රයෝජනයක් ගන්න ඕන. ඒකයි මම කියන්නේ. හරි. අපරාධෙනේ මේක තමයි ඔයගොල්ලෝ ගොඩ යන මාර්ගය. නැත්තම් අමාරුයි. දැන් බලන්න ඔන්න මම ඔයගොල්ලන්ට කිව්වා මේක පළවෙනි මාර්ගය මේක දෙවෙනි මාර්ගය. පළවෙනි මාර්ගය දෙවෙනි මාර්ගය. හරි දැන් මට ඕගොල්ලන්ගෙන් මම බලාපොරොත්තු වෙන්නේ මම හිතන්නේ මම chat එක ඔන්න එකේ තියෙන්නේද ඔව් chat එක ඔන්න එකේ තියෙන්නේ මට ඔයගොල්ලෝ කියන්න හොඳ දරුවෝ ටික වගේ
මේ එන කරන්ට් එකෙන් දැන් මෙහෙන් එනවනේ අපි හිතමු නිකන් හිතමු ඇම්පියර් 4ක් එනවා. ඔය එන කරන්ට් එකෙන් වැඩි කරන්ට් එකක් යන්නේ පළවෙනි මාර්ගයේද දෙවෙනි මාර්ගයේද? අපිට නිකන් බලන්න ළමයිගේ. පළවෙනි මාර්ගයේද දෙවෙනි මාර්ගයේද? හොඳට කල්පනා කරලා කියන්න. ඔය එන කරන්ට් එකෙන් වැඩි ප්‍රමාණයක් යන්නේ මෙතනින් එන කරන්ට් එකෙන් වැඩි ප්‍රමාණයක් යන්නේ වැඩි ප්‍රමාණයක් යන්නේ පළවෙනි මාර්ගයේද මේ මෙන්න මේ මම එක කියලා දාලා තියෙන මාර්ගයේද දෙක කියලා දාලා තියෙන මාර්ගයේද? සමහර ළමයි එක ලියවනවා සමහර ළමයි දෙක එවනවා. ගොඩක් ළමයිගේ උත්තර හොඳයි. සමහර ළමයි 11 වෙනි මාර්ගය කියලා එකේ දෙකක් එවලා තියෙනවා. හරි. හොඳයි. බහුතරයක් අය හොඳයි එකම එක ළමයෙක් වගේ මම දැක්ක දෙවෙනි මාර්ගය වල තියෙනවා. දෙවෙනි මාර්ගය නෙමෙයි ඇත්තටම. පළවෙනි මාර්ගය තමයි මේකෙන් එන වැඩි කරන්ට් එකක් යන්නේ. ඇයි ඒ? හේතුව ඇයි ළමයි මේ මෙතන මුළු ප්‍රතිරෝධය මෙතන ඇතිවන බාධාව ඕම් 3ක් මේ තුන් දෙනාම ශ්‍රේණිගතවනේ තියෙන්නේ මේ තුන ඕම් 3ක බාධාවක් මේ පැත්තෙන් ගියොත් තියෙනවා කරන්ට් එකට. මේ පැත්තෙන් ගියොත් ඕම් 0.5ක බාධාවක් තියෙනවා. ඕම් 0.5ක බාධාවක්. ඇයි? ඇයි ඒ? ඕම් 0.5ක බාධාවක් කියන්නේ ඇයි? ඇයි ළමයි ඉතින් මේ දෙන්න එකට සම්බන්ධ වුණාම මෙයා ඕම් 1යි නම් මෙයා ඕම් 1යි නම් දෙන්නගෙම බාධාව කීයද? 0.5යි. ඉතින් මේ පැත්තේ වැඩි කරන්ට් එකක් යනවා අනිවාර්යෙන්ම. එනම් ෂුවර් එකටම මේ බල්බ් එක වැඩි දීප්තියෙන් පත්තු වෙන්නට ඕනේ. හරිද? වැඩි දීප්තියෙන් පත්තු වෙන්න ඕනේ. මම තව විදියක් කියන්නද? තව විදියක් පොඩ්ඩක් කියන්න. මේ බලන්න මේ තව හොඳට බලා ගන්න. තව විදියක්. ඔන්න අහගන්න. එක එක ක්‍රම ශිල්ප තියෙනවා පාවිච්චි කරන්න. මේවා ඕගොල්ලන්ට මේ දෙන එක තමයි මම මේ ප්‍රශ්න පත්‍ර පන්තියේදී කරන්නේ. ඉතින් මේ ටෙක්නික් අල්ලගත්තම දැන් ළමයි මෙහෙමයි. ඒක ඇත්තටම අර අපිට ගානෙන් ගාන කරද්දී අපි පොඩි පොඩි ටෙක්නික්ස් කියනවා. ඒවා තමන් ග්‍රහණය කරගන්න ඕනේ. ඉතින් අපිත් අපේ කාලේ ඉගෙන ගත්තේ එහෙම තමයි. ගණන් කරද්දී සර් කියනවා මෙන්න මෙහෙම කරාම ලේසි පුතා මෙහෙම කරන්න මෙහෙම හිතන්න කියලා කියනවා. ඉතින් ඒක දීර්ඝ කාලයක් තිස්සේ එවැනි ගුරුවරයෙක් එක්ක ඉන්නකොට අර කියනවනේ මෙහෙම කරන්න කියලා එහෙම කරන්න. එහෙම අපිත් ඉතින් ගුරුවරයාගේ මාර්ගේ යන්න එපා. ඉතින් අපි කරනවා. අවසානයේදී හොඳ තත්වයකට එනවා. ඒ කියන්නේ අර ටෙක්නික් ටික එකපාර දෙන්න බෑ. ඒවා වර්ග කළත් නැහැ. පුතේ මේ ඔන්න අද ඔක්කොම ටෙක්නික් ටික කියලා දෙනවා විභාගෙට. එහෙම කරන්න බෑ. ප්‍රශ්න කරනකොට තමයි ඒවා මතක් වෙන විදිහට දෙන්නේ. එතකොට ඕගොල්ලෝ දැනගන්න ඕනේ ඒවා Taman මේ ප්‍රශ්නේ මෙන්න මෙහෙමයි කරේ කියලා පොඩි අවබෝධයක් තියාගන්න ඕනේ විභාගෙට. තේරුණාද? ඔන්න අනිත් ක්‍රමය මම ඔබට කියන්නම්. අපි හිතමු මේ දෙන්නගෙන් එන මේ කෝෂ දෙකක් විතර මෙතන පේනවනේ. අපි හිතමු එතන වෝල්ට් 6ක් තියෙනවා කියලා. වෝල්ට් 6ක් තියෙනවා කියලා හිතන්නකෝ. දැන් ළමයි මේ වෝල්ට් 6 මෙන්න මෙතෙන්ට එනකන් එනවා. මෙතෙන්ට එනවා. ඇයි මේ පැත්තෙන් වයර් එකයි මෙන්න මුකුත් ප්‍රතිරෝධක නැහැනේ. ඔය වෝල්ට් 6 මේ තුන් දෙනාට බෙදලා යනවා ළමයි. මෙහෙම වෝල්ට් 2යි වෝල්ට් 2යි වෝල්ට් 2යි කියලා මෙයාට හම්බෙන්නේ වෝල්ට් 2යි ඔය 6. මෙයාට 2යි මෙයාට 2යි මේ තුන් දෙනාටම 6ක් හම්බ වෙනවා මෙතන ඉඳලා මෙතෙන්ට. දැන් මේක බැලුවොත් මේ බල්බයක් ගත්තොත් එimhe මේ බල්බ් එකේ මේකට දැන් තුන හම්බ වෙනවා කියලා හිතන්න එපා. මේ බල්බ් එකේ එක අග්‍රයක් සහ මේ බල්බ් එකේ අනිත් අග්‍රය හයි වෙලා තියෙන වෝල්ට් 6ට ඉතින් මෙයාටත් වෝල්ට් 6ක් හම්බ වෙනවා. මේ බල්බ් එකේ මේ අග්‍රයයි මේ බල්බ් එකේ මේ අග්‍රයයි වෝල්ට් 6ට නිතර මෙයාටත් වෝල්ට් 6. දැන් බලන්න එතකොට මේ දෙන්නට වෝල්ට් 6 හම්බ වෙලා. මේගොල්ලන්ට හම්බෙලා තියෙන දෙක. එහෙම බැලුවත් මේ බල්බ් එක තමයි වැඩිම දීප්තියෙන් පත්තු වෙන්නේ. අපි පොඩි ඕගොල්ලන්ට මේක තේරුණාද කියලා පොඩ්ඩක් චෙක් කරලා බලන්න. මම මේ වගේ පොඩි ඇටවුමක් අඳිනවා. හරිද? බලමු ළමයි අල්ලගත්තද කියලා මේක. 10යි වෝල්ට්. මේක A බල්බ් එක, මේක B බල්බ් එක, මේක C බල්බ් එක. අපි තව බල්බයක් දාමු. මේක D බල්බ් එක, මේක E බල්බ් එක. රයිට්. මේ බල්බ් ඔක්කොම සමාන බල්බ් නම් මට ඕගොල්ලෝ දාන්න බලන්න මට chat කරන්න ඕගොල්ලෝ මාත් එක්ක chat කරන්න. ඒ බල්බ් එකට ලැබෙන වෝල්ටීයතාවය කීයද කියලා කියන්න බලන්න. ඒ කියන බල්බ් එකට කොච්චර වෝල්ට් අගයක් ලැබෙනවද? හොඳට කල්පනා කරලා බලන්න. එයාගේ වයර් දෙක හයි වෙලා තියෙන්නේ කොතෙන්ටද කියලා බලන්න. එතකොට ඔයාලට ටක් ගාලා හොයන්න බලන්න ආයාට මෙච්චර හම්බ වෙනවා කියලා. right. හොඳයි. ඔව් ඔබගේ පිළිතුරු නිවැරදි. ඒ කියන්නේ ඔයාට පේනවා මෙයාගේ කෙලවරවල් දෙක මෙතෙන්ටයි සෙට් වෙලා තියෙන්නේ. එතකොට මේ පැත්තෙන් වෝල්ට් 10ක් ඇවිල්ලා මෙයාට. වෝල්ට් 10ට තමයි එයාට වෝල්ට් 10ම හම්බ වෙනවා.
හා මට එහෙනම් මේ එක බල්බ් එකකට කියන්නේ බීට හම්බ වෙන ගාන නිකන් බීට කීයක් හම්බ වෙයිද බීට good දැන් ඒකේ මෙන්න මෙතෙන්ටයි එනවන ළමයි වෝල්ට් 10 එතකොට මෙතන 4 දෙනෙක් ඉන්නව බලාගෙන බෙදිලා යනවා මෙයාට 2.5 මෙයාට 2.5 ඔන්න ඔය සංකල්ප ඔළුවේ තිබිය යුතුය හොඳේ නැත්තම් කරන්න අමාරුය එතකොට මෙතන ළමයි මෙතන මම කිව්වා D කියලා හදාගන්න කියලා උත්තරේ 2 ඊළඟට ඔන්න තවත් ගැටලුවක් සර්ව සම බල්බ 4ක් මේ බල්බ ඔක්කොම හරියටම සමානයිලු සර්ව සම ඒ කියන්නේ මේක එකක අපිට ඕම් 10යි කියලා ප්‍රතිරෝධය මේකත් 10 මේකත් 10 මේකත් 10 සර්ව සම බල්බ 4ක් සහිත පරිපත 4ක් මෙතන තියෙනවා පරිපත 4ක් සර්ව සම බල්බ පහත දැක්වේ ස්විච් එක වසා ඇති විට ඒ කියන්නේ ස්විච් එක ඔන් කරාම වසා කියලා කියන්නේ ඔන් කරනවා කියන එක ඇති විට බල්බ 4 එකම දීප්තියෙන් නොදැල්වෙන පරිපතය කුමක්ද? බල්බ 4 එකම දීප්තියෙන් නොදැල්වෙන පරිපතය. දැන් බල්බ 4 එකම දීප්තියෙන් පත්තු වෙන්න නම් ළමයි ළමයි මේ බල්බ 4 එකම දීප්තියෙන් පත්තු වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? බල්බ 4ට එක සමාන කරන්ට් එකක් යන්න ඕනේ. ඒ කියන්නේ වෝල්ටීයතාවයක් යන්න ඕනේ කියලා අපි හිතමු. එකම සමාන වෝල්ටීයතාවයක් යන්න ඕනේ. දැන් ඔබ අපි චෙක් කරලා බලමු. පොඩ්ඩක් ඉන්න හරි මේ අහන්නකො දරුවෝ මේ ඉතින් මේ දැන් ඔයා මෙහෙම චෙක් කරලා බලන්න මම මෙහෙම යෝජනා කරනවා පුතේ එන කරන්ට් එක යන විදිය නිකන් චෙක් කරලා ඔන්න මේවයි යන කරන්ට් එක කොහොම යයිද දැන් ඔයා හිතන්න මෙතෙන්ට ආවා කියලා ඇම්පියර් දෙකක් නිකන් හිතමු ඉතින් ඒ දෙක මේක හරහා ගිහිල්ලා වෙන කොහෙන්වත් යන්න බෑනේ මෙතෙන්ට එන්න ඕනේ මේක හරහාත් ඔය ඇම්පියර් දෙකම යන්න ඕනේ ඒක හරහා ගිහිල්ලා එළියට එනකොට මෙහා හරහා එතකොට ඔබට තේරෙන්න ඕනේ මේ මාර්ගයේ කොහොමත් විකල්ප නැහැ එළියට යන්න අරහෙට බෑ මෙහෙට ආපු කරන්ට් එක මේ බල්බ් හතර හරහාම ගිහිල්ලා මේ පැත්තෙන් එන්න ඕන. දැන් එහෙනම් ඔයාට තේරෙනවද මේ බල්බ් හතරටම ලැබෙන කරන්ට් එක සමානයි. එකම කරන්ට් එක යන්නේ. බල්බ් හතරක් සමානයි කියනවනේ. හැබැයි බල්බ් හතර වෙනස් වුණොත් පුතෝ වැඩේ අවුල් ඈ හරිද? ඒකත් මතක තියාගන්න. දැන් මෙතන කියන්නේ බල්බ් හතර සමානයි කියලානේ. හොඳේ. දැන් මම ඔයාට මෙහෙම කියන්නම් මේ ඔහොම බල්බ් තියෙනවා හරිද මේකත් පටලවන්න නැත්තම් ළමයි මෙහෙම අදහසක් අරගෙන ඊට පස්සේ වැඩේ නා ගන්නවා මේ ඔයා හිතන්නකෝ මෙතන ඇම්පියර් මේ ඕම් 5යි මෙතන ඕම් 10යි මෙතන ඕම් 11යි මෙතන ඕම් 6යි මේ බල්බ් වල ඕම් ගාන වෙනස් හරි ඕම් ගාන වෙනස් නේ එතකොට මේක හරහා යන කරන්ට් එක මොකද කියන්නේ ඇම්පියර් මේ හොඳට අහගන්න මේ හරි වැදගත් ඇම්පියර් දෙකක කරන්ට් එකක් ආවොත් දැන් ඔබ සමහර විට හිතයි ඇම්පියර් දෙකක් මේක හරහා ගියාට මේක හරහා යන්න බෑ ඒකේ ප්‍රතිරෝධය වෙනස්නේ දෙකයි නෙවෙයි යන්නේ වෙන එහෙම නෙමෙයි මේ පරිපතේ ඔහම තියෙනකොට ළමයි යන්න වෙන විකල්ප නැහැනේ එතකොට මේ ඇම්පියර් දෙක ආවොත් ඒ ඇම්පියර් දෙක යන්නේ මේ හැම එකක් කරාම දෙක ගානේ තමයි යන්නේ හැබැයි මේ බල්බ් වල ප්‍රතිරෝධය කියන එකට වෙනස් නිසා එක් බල්බ් එක දැල්වෙන දීප්තිය වෙනස් වෙනවා බල්බ් එකේ ප්‍රතිරෝධය වෙනස් වෙනකොට දීප්තියත් වෙනස් වෙනවා ඒ ප්‍රශ්නේ මෙතෙන්ට බලපාන්නේ නැත්te මේ බල්බ් ඔක්කොම සමානයි කියලා දීලා තියෙන නිසා. හොඳේ නේද? දැන් සමහර ළමයි හිතනවා හරි සර් කිව්වනේ කරන්ට් එක යන ප්‍රමාණය එක නම් අවුලක් නැහැ බල්බ් පත්තු වෙන්නේ එකම දීප්තියෙන් කියලා. ඒ එකම දීප්තියෙන් පත්තු වෙන්නේ බල්බ් වල ප්‍රතිරෝධයත් සමාන වෙන්න ඕනේ. හරිද? ප්‍රතිරෝධය වෙනස් බල්බ් සෙට් එක සෙට් කරොත් ඒවා එහෙම එක සමාන දීප්තියෙන් පත්තු වෙන්නේ නැහැ. එකම කරන්ට් එක ගියාට. ඒකත් මතක තියාගන්න ඕනේ. නැත්නම් ළමයි වරද්දලා හිතනවා ළමයි වරද්දලා ගන්නවනේ. ඒකයි මම ඔක කිව්වේ. ඉතින් දැන් බලන්න දැන් මේකේ බල්බ් සමාන නිසා අවුලක් නැහැ. එහෙනම් ෂුවර් එකට මේ බල්බ් හතරම අනිවාර්යයෙන්ම එක සමානව පත් වෙන්නේ. ෂුවර් and short. හරි. ඊළඟට මේක බලන්න. ඔන්න මෙතෙන්ට එන අපි නිකන් හිතමු ඇම්පියර් 4ක කරන්ට් එකක් ආවා.
දෙපැත්තට බෙදිලා යනවා 2 2. මේකට 1යි මේකට 1යි මේකට 1යි මේකට 1යි. එහෙනම් මේ බල්බ් හතරටම ලැබෙන එකම කරන්ට් එක. බල්බ් හතර එක සමාන ප්‍රමාණයෙන් පත් වෙනවා අවුලක් නැහැ. ඒකත් හරි. ඊළඟට බලන්න මෙතන. මේ බල්බ් සමාන නිසා මෙහෙම ගන්න පුළුවන්. හොඳේ වෙනස් කියලා දුන්නොත් වැඩේ අල වෙනවා. හරිද? හරිද? එතකොට අපි නිකන් හිතමු මෙතන ඇම්පියර් දෙකක් ආවා. දෙකක් ඇවිල්ලා ආවම ෂුවර් එකටම මෙතෙන්ට 1යි. මෙතෙන්ට 1යි යන්නේ. ඇයි බල්බ් දෙක සමාන නිසා මේ එන කරන්ට් එක දෙකට බෙදෙනවා. සමානව බෙදෙනවා. බල්බ් දෙක සමාන නිසා. හොඳේ. වෙනස් වුණොත් වැඩේ අවුල් ඈ. රයිට්. ඊට පස්සේ මේ දෙක ආයි එකතු වෙනවා මෙතනදී. ඇම්පියර් 1 1 කියලා මෙතෙන්ට ගිහලා ආයි මෙතෙන්ට 1යි මෙතෙන්ට 1යි යනවා. එතකොට මේකටත් 1යි මේකටත් 1යි. දැන් ඔබට පැහැදිලිනවා මේ බල්බ් හතරත් සමානව දීප්තියෙන් පත්තු වෙනවා. අපි මේක බැලුවොත් ඔබට පේනවා මෙතෙන්ට එන කරන්ට් එක මේ දෙන්නට බෙදිලා මෙතෙන්ටත් බෙදෙනවා. හරිද? ඊට පස්සේ ඒ දෙන්නකින් එන එකතු වෙන කරන්ට් එක මෙයාට ලැබෙනවා. එතකොට අනිවාර්යයෙන් මේ බල්බ් දෙකට වඩා මේ බල්බ් එක දීප්තිය වැඩි. එතකොට මේ බල්බ් හතරේ දීප්තිය එකිනෙකට වෙනස් වෙනවා. ඒ අනුව උත්තරේ 4. ඒ අනුව උත්තරේ 4. පොඩ්ඩක් ඉතින් හිතන්න ඕනේ. හරි? හොඳට හිතන්න ඕනේ පොඩ්ඩක් නෙවෙයි. තේරුණාද? හොඳට මහන්සි වෙලා ඉගෙන ගන්න ඕනේ. හරි? හැබැයි මහන්සි වෙලා ඉගෙනගෙන හරි පාර යන්න ඕනේ. ඒ කියන්නේ දැන් ලංකාව වගේ රටක කොච්චර මහන්සි වෙලා ඉගෙන ගත්තත් දැන් අපි මම ගුරුවරයෙන්නේ පාසල් ගුරුවරයෙන්නේ. ඉතින් අපිට ගෙවන වැටුප ඇත්තටම මාර විදියට මදි ළමයි. පාසලේ දැන් සමහර දෙමව්පියෝ වුණාට කෑ ගහනවා. මම දැක්ක එක අම්මා කෙනෙක් මම ගුරුවරුන්ට වෛර කරනවා මෙහෙමයි අරමයි එන්න සබ්දේ දාලා ඉතින් දන්නේ නැද්ද? ඒ ඉතින් අර මෝඩ දෙමව්පියෝ. ඒ කියන්නේ කිසිම අවබෝධයක් නැති අය ඉන්නවනේ. ගුරු වෘත්තිය ගැන අවබෝධයක් නැතුව කෑ ගහනවා. හරිද? ඉතින් මම මේ ළඟදී දැක්ක මේ රජයේ තියෙනවා ළමයි ගස් කපන්නා කියලා තනතුරක්. ගස් කපන්නා රජයට ගන්නවා ගස් කපන අය. හරිද? ඒ ගස් කපන අයගේ බේසික් එක ගුරුවරයෙකුටත් වඩා වැඩි. ඔන්න ඔකයි තත්ත්වය. හරිද? ගස් කපන්න ගන්නවනේ කිසිම O level වගේ පාස් ඉච්චරත් නැති අය තමයි ඒ තනතුරට ගන්න. එතකොට ගුරුවරයෙක් අවුරුදු ගානක් අවුරුදු 4ක් කැම්පස් එකේ ඉඳලා තව ඕනනම් MSc එකක් අවුරුදු 2ක් කළා තව අපේ ඉස්කෝලේ ඉන්න PhD කරපු අය. අපේ ඉස්කෝලේ ඉන්න ආචාර්ය උපාධි කරපු ගුරුවරු ඉන්නවා. හරිද? එතකොට PhD එකක් කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි PhD එකක් කම්ප්ලීට් කරනවා කියන්නේ. අවුරුදු ගානක් කැප කරන්න ඕන. ඉතින් ඒ ගුරුවරයාට හම්බෙන පඩියයි දැන් ඊළඟට මම ගත්තොත් මම උපාධියක් තියෙනවා අපිට හම්බෙන පඩියයි මම අපේ ඔක්කොම එක සමානයි. දැන් මම කියන්නේ අපේ පාසලේ එහෙමයි. ඒතර මම පෞද්ගලිකව විශ්වාස කරන දේ තමයි මට වඩා මට PhD ගන්න ඇත්තටම. හරි. මම උපාධියක් විතරයි මට තියෙන්නේ. මම උපාධියෙන් එහාට මම MSc එකක් කරා ඒක මට කම්ප්ලීට් කරන්න බැරි වුණා. නමුත් උපාධි ඊට එහා උපාධි ඩබල් උපාධි එහෙම තියන අය ඉන්නවා. ඉතින් ඒ අයටත් එකම වැටුප චූටි ගානයි ළමයි. ඒ කියන්නේ පොඩි ගානයි නෙවෙයි ගෙවන්නේ. පොඩි ගානයි ගෙවන්නේ. ඒක ඇත්තටම මදි. ගුරුවරයෙකුට වාහනයක් කියලා අරගෙන ටිකක් පිළිවෙලකට ඉන්න මදි. හරි? O level පාස් වෙච්ච මම දන්නවා මේ හොස්පිටල් එකේ වැඩ කරන ඇටෙන්ඩන්ට්ලා ඉන්නවා අපිට වඩා පඩි වැඩි. හරි? 60 70000 80000 ගන්නවා. ඕක තමයි තත්ත්වය. ඉතින් ඒක නිසා මම කියන්නේ ළමයි ඕගොල්ලන්ට මේ හරි පාත් එකේ යන්න ඕනේ. දැන් මම නම් ගුරුවරයෙක් වෙච්ච එක පිළිබඳව මම තැවෙන්නේ නැහැ. එක පැත්තකින් මොකද මට ප්‍රයිවට් ටියුෂන්ස් තියෙන නිසා මට සාමාන්‍ය ගුරුවරයෙක් හම්බ කරන මුදල වගේ 30 40 ගුණයක් මට හම්බ වෙනවා. එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක නෙවෙයි වැඩේ. අපි යම්කිසි දෙයක් ගොඩනගා ගත්ත නිසානේ අපි කැප වෙලා මහන්සි වෙලා ටියුට් හදලා දඟලලා ඔව් ගෑස් ගෙනියන එක කරා මොකටද ගෑස් 10 වසර ටියුට් එක ගෙනිච්චනේ ගෙනිච්ච නෑ කිව්වා තුන්වෙනි වාර එහෙම ටියුට් එකට රුපියල් 600 මට මතක විදිහට ගෙනිච්ච හැබැයි හරි ඉතින් මේ ඒකයි අපි කියන්නේ අපි ඔබට මග පෙන්නන්නම් හරි දැන් එතකොට සමහර කෙනෙක් කියනවා මොන කේල් මලක්ද සර් මේ ඉගෙන ගත්තට වැඩක් නැහැ නේ කියලා. එහෙම නෑ හරිද? දැන් මම මේම කරන්නේ මම ඉගෙන ගත්ත නිසානේ.
හරි මම මේ තත්ත්වේ ඉන්නේ මම ඉගෙන ගත්ත නිසානේ මම මේ විදිහට කරගෙන කම්පියුටර් හසුරවගෙන මේ ඔක්කොම කරගෙන ඉන්නේ අපි ඉගෙන ගත්ත නිසා. ඉතින් ඒක නිසා ඉගෙනීමට කිසිම කෙනෙක් ඒක අනිත් පැත්ත ගහ ගන්න නරකයි. අපෝ අර බලන්නකෝ සර්ලා ඉගෙනගෙන සර්ලාට හම්බෙන්නේ නැහැ. මෙහෙමයි. දැන් ඉගෙනගෙන උපාධියක් තියාගෙන මේ ඉස්කෝලේ පඩියෙන් විතරක් ජීවත් වෙන අය ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ දැනගන්න ඕනේ තමන්ගේ උපාධිය පාවිච්චි කරලා ඊට එහා මුදලක් හොයා ගන්න පුළුවන් දේවල් වලට යන්න. දැන් මම පෞද්ගලිකව ඉස්කෝලේ උගන්වන අතරේ සමහරලාට ක්වොලිටි කන්ට්‍රෝල් කියලා ඒ වගේ මේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ඩිප්ලෝමාවක් කරා. ඉතින් ඒ වයින්ොත් මට ඒ වගේ අමතර ආදායම එනවා. ඉතින් ඒක තමන් දැනගන්න ඕනේ. හරි. ඉතින් ඒ වගේ තමන්ගේ දක්ෂතාවය හඳුනාගෙන තමන් ඉදිරියට යන දැනගන්න ඕනේ. නමුත් මම ඔබට කියන්නේ හොඳට ඉගෙන ගත්තොත් හොඳ වැටුප් ගෙවන හොඳ රස්සා තියෙන හොඳ රස්සාවකට යන්න පුළුවන්. ලංකාවේ නම් ටිකක් අමාරුයි පිටරටකට යන්න. ලේසියෙම පුළුවන්. හොඳට ඉංග්‍රීසි පුළුවන් නම් හොඳට උපාධියක් මේවා කරලා තියෙනවා නම් තාම පහසුවෙන් ඔබට හොඳ මට්ටමක රැකියාවකට IT පැත්තට යන්න පුළුවන් නම් මේ දවස්වල හොඳ IT වලට ඉල්ලුමක් තියෙනවා. ඉතින් ඒ වගේ Tamanට පුළුවන්. හරි කවුරුවත් කිව්වොත් එහෙම ඉගෙනගෙන වැඩක් නැහැ කියලා ඒක අමුයිලක බොරුවක්. හරි. නමුත් ඉතින් Taman දැනගන්න ඕනේ Tamanට දැන් මම ටීචින් වල ඇත්තටම ඉන්නේ මට ටියුෂන් වලට හොඳ නිසා මම කරන ෆීල්ඩ් එකට මට ටීචින් ඕනේ නැත්තම් මම ඔක ඉන්නේ නැහැ. පොඩි පඩියකට ඔය වගේ පඩියකට මම ඉන්නේ නැහැ ඇත්තටම. නමුත් ඉතින් මට ඒක වාසි හොඳයි. මොකද මම ඒකෙන් මට ට්‍රේනින් එකක් අලුතෙන් සිලබස් වෙනස් වෙනකොට ඒවා දැනගන්න පුළුවන්. ඉතින් ගොඩාක් වාසි තියෙනවා මට මගේ පැත්තේ. හරි. ඒක නිසා මට පාසල් ගුරුවරයා කියන එක පාඩු නෑ ඉන්න එක. ඇත්තටම ගත්තොත් එම කිසිම දෙයක් කරන්න නැති කෙනෙක්ට මම කොහොම ජීවත් වෙනවද කියලා මට නම් හිතා ගන්නත් බෑ. මොකද නිකන් ළමයි අපි එළියට ගිහිල්ලා බඩු ටිකක් ගෙනාවොත් අම්මට තාත්තට බෙහෙත් ටිකක් ගෙනාවොත් කී දහහක් නම් යනවද කියන්නකො. නිකන් අසනීප වෙලා හෙම්බිරිස්සාවකට බෙහෙත් ගන්න කියන රුපියල් 2000 3000කට දෙන වෛද්‍යවරු. හරිද? නිකන් මම මේ ප්‍රයිවට් හොස්පිටල් එකකට ගියොත් රුපියල් 3000න් මෙහා බේරෙන්න බෑ. ඉතින් ඒ වගේ දෙපාරක් තුන් පාරක් මේ වුණ ගත්තම පඩි ඉවරයි. හරි. ඉතින් ඒක නිසා මම ඕගොල්ලන්ට කියන්නේ අර ඕගොල්ලෝ හොඳට මේක දැම්මම තේරුම් ගන්න රටත් එන්න කඩාගෙන වැටෙමින් පවතිනවා. ඉතින් ඕගොල්ලන්ට වාසියක් තියෙන ඔබ 10 11 ඉන්නේ තව පොඩි කාලයකදී ඕගොල්ලන්ට අවුරුදු දෙකක් තුනක් ඇතුළතදී හොඳට ඉගෙන ගත්තොත් ඕගොල්ලන්ට විදේශ අධ්‍යාපනයකට ඉල්ලුම් කරන්න පුළුවන් පහසුවෙන්. හොඳට ඉගෙන ගත්තොත් බාගෙට නෙමෙයි ඒ තුනක් වගේ දාලා සුපිරිකාන්ට આવොත් අන්න ඕගොල්ලන්ගේ අනාගතේ මාර විදියට හොඳ පැත්තකට යයි. නැත්තම් ඉතින් මේ අපායෙම තමයි කාලය ගත කරන්න වෙන්නේ. මේ ලංකාව දැන් මට යාළුවෙක් කතා කරලා කිව්වා මේ ළඟදී ඕස්ට්‍රේලියාවේ ඉන්නවා මගේ යාළුවෙක් ජනිත කියලා. මිනිහා කතා කරලා කිව්වා මචං මේ මොකද්ද බං ඔය උඹලා අපායකනේ ඉන්නේ මේ බලහන් උඹලා රටේ දේශපාලඥයෝ කරන දේවල් ඈ මේ ලංකාවේ මාත් එක්ක ධර්මපාලයකට ඉගෙන ගත්ත යාළුවෙක්. හරිද? ඉතින් මිනිහත් මට කතා කරලා කිව්වේ උඹ මොකද්ද බං ඔයාලට වෙලා කරන්නේ මේ ඔක්කොම තියෙනවා විකුණලා වරෙන් මෙන්න මෙහාට. ඉතින් මට ඇත්තටම යන්න අවශ්‍යතාවයක් නැහැ ලොකුවට. මොකද මාත් පුළුවන් මං හිතුනොත් සමහරලාට විදේශගත වෙන්නත් අදහසක් තියෙනවා. නමුත් මෙහෙමයි. මට ආදායමක් තියෙනවා. ඉතින් ආදායමක් තියෙද්දි අපිට ඔහෙ ගිහිලා ලගින්න ඕනේ නැහනේ අමාරුවෙක් නේ. ඒක නිසා ඉතින් අපේ වයසත් දැන් වැඩි. නමුත් ඕගොල්ලන්ට හොඳ chance තියෙනවා. මම ඊටාම කාරුණිකව ඉල්ලනවා අනේ දරුවනේ හොඳට ඉගෙන ගන්න, සුපිරියට ඉගෙන ගන්න. මොකද නැත්තම් නම් අමාරු වෙනවා. තව ඉස්සරහට මේ යන විදිහට ගියොත් පුතා මේ ලංකාවේ ජීවත් වෙන්න තාම අපහසුතාවයකට පත් වෙන පාටක් පේන්න තියෙනවා. විදේශ මාධ්‍ය වලින් මේ පිළිබඳ දැන් මම බලනවා සාමාන්‍යයෙන් ওই විදේශ ප්‍රවෘත්ති ලංකාවේ තියෙන බහබූතන කියන්නේ විදේශ මාධ්‍ය වල ලංකාවේ තත්ත්වයේ බරපතල ලෙස දක්වමින් කියනවා. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ කොහොම හරි මුළු දවසම හරි පාඩම් කරලා හොඳට ඉංග්‍රීසියෙම හොඳට හදාගෙන තමන්ගේ සුදුසුකම් ටික හදාගෙන තියාගන්න. නැත්නම් ඉතින් හරි අමාරු වෙනවා ඉස්සරහට. හොඳේ ගොඩාක්ම අමාරු වෙනවා. හරි. ඒක ඔයගොල්ලන්ට දැනෙන එකක් නෑ. අපිට නම් දැනනවා දැන් වෙමින් පවතින තත්ත්වය මොකද්ද කියන එක. හොඳේ. හරි මට මේ කටට ආවම ඔළුවට ආවම ඔය කියන්නේ පොඩ්ඩක් ඕගොල්ලන්ගේ අනාගතය වෙනුවෙන්. ඕගොල්ලන්ගේ අනාගතය වෙනුවෙන් මේ තක්කඩි දේශපාලඥයන් ඉන්නකම් අපිට බේරුමක් නැහැ. කාටවත් එන්න දෙන්නෙත් නැහැ. හොඳ මිනිස්සුයෙකුට දේශපාලනට එන්න දෙන්නේ නැහැ. උන් හොරා කමින්
අය පිල් මාරු කරමින් ඊළඟ පාර අරගොල්ලෝ දිනනවා දෙගොල්ලෝ එකතු වෙලා සූරාගෙන කනවා සියලුම තාම සස්තුදක්ෂේ පැහැදිලි මේ දේශපාලඥයෝ රටේ තියෙන සම්පත් ගුණාගෙන හූරාගෙන තමන්ගේ මඩිය තරගන ගනිමින් සිටින බව මිනිස්සු ගැන කිසිම මේ බොරුවට කිඹුල් කඳුළු හෙලමින් සිටිනවා නමුත් ඇත්ත කතන්දර ඒක නෙමෙයි ඒ නිසා ඕගොල්ලෝ කල්පනා කරන ඕගොල්ලන් තීරණ වයසකින් නිසා මම මේ කියන්නේ ඔයාට අධ්‍යාපනය තමයි එකම බලවත් අවිය මේකෙන් ගොඩ එන්නේ හොඳේ ඒ නිසා කරුණාකරලා ඉගෙන ගන්න right අපි යනවා පාඩමට 88 ඡායා පිටපත් යන්ත්‍රය නිපදවා ඇත්තේ පහත දැක්වෙන කුමන මූලධර්ම එය යොදා ගැනීමෙන්ද ළමයි ඕක 7 වසරේදී උගන්වන්නේ මේ ඡායා පිටපත් යන්ත්‍රය කියන්නේ ෆොටෝකෝපි මැෂින් එක ඕක වැඩ කරන්නේ ස්ථಿತಿ විද්‍යුතය ආශ්‍රිතව මමත් ඇත්තටම දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා නමුත් ස්ථಿತಿ විද්‍යුතයේ ක්‍රියාකාරීත්වයෙන් වැඩ කරන බව තමයි දන්නේ හරි දැන් මේ පාඩමේ පොඩ්ඩක් ස්ථಿತಿ විද්‍යුතයත් උගන්වන්න තියෙනවානේ මේකයි මම දැම්මේ රයිට් ඊළඟට 89 වෙනි ප්‍රශ්නෙට අපි යනවා 89 320 ඕම් ප්‍රතිරෝධකයක 320 ඕම් ප්‍රතිරෝධකයක A B හා C තීරුවල වර්ණ වන්නේ A තීරුවේ වර්ණය 320 වෙන්න නම් මේ පළවෙනි ඉලක්කම් දෙකෙන් හැදෙන්න ඕනේ 32 මතකද 320 වෙන්න නම් මේ පළවෙනි ඉලක්කම් දෙකෙන් හැදෙන්න ඕනේ මොකද්ද 32 එතකොට එහෙනම් පළවෙනි A කියන බෑන්ඩ් එක මොකක් වෙන්න ඕනද A කියන බෑන්ඩ් එක මොකක් වෙන්න ඕනද තැඹිලි වෙන්න එපා 3 වෙන්න එපා A කියන තැනට 3 එන්න ඕනේ එහෙනම් ඒක අනිවාර්යයෙන්ම 3 එන නම් ඒ බෑන්ඩ් එක තැඹිලි වෙන්න ඕනේ ඊළඟට මේක B කියන එක 32 වෙන්න නම් මේක රතු වෙන්න ඕනේ මෙතන දෙක එන්න මේක රතු වෙන්න එපා නේද එහෙමනේ වෙන්නේ එතකොට අංකයක් හදාගත්ත වැඩේ ගොඩ දැන් 32 වැඩි කිරීම 320 වෙන්න නම් මෙතන 10 කීවෙනි බලය දෙන්න ඕන පළවෙනි බලයෙන් 10 පළවෙනි බලය කියන්නේ 10මයි එතකොට 32 10න් වැඩි කරොත් 320යි එතකොට පළවෙනි බලය නම් එක නිරූපණය කරන්න මොන පාට දෙන්න ඕනේ මේකට එන්න ඕනේ දුඹුරු පාට දැන් මේ ඔබට දීලා තියෙන අනිත් පැත්තට නේ දැක්කද එහෙමත් එනවා හරි දැන් අපි හැදුවේ පාට දීලා ප්‍රතිරෝධය හොයන්නනේ දැන් මේකේ දීලා තියෙන ප්‍රතිරෝධය දීලා පාට අහනවා අනිත් පැත්තට ඒ වගේම මම ඔයගොල්ලන්ට කිව්වා මේ පාට පාඩම් කරන්න ඕනේ නැහැ කියලා මේ අගයන් විභාගෙදී දීලා තියෙනවා අගයන් විභාගෙදී දීලා තියෙනවා ඔය දීලා තියෙන කළු බිඳුවයි දුඹුරු එකයි කියලා පොඩි වගුවක දාලාම දීලා තියෙනවා වාර විභාග වලට ආවත් ඕක පාට සෙට් එක දෙනවා මෙන්න මේ පාටට මේ අංකය කියලා දෙනවා හරි ඉතින් ඒක නිසා රාගයන් පාඩම් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ දැන් එතකොට මොකද්ද තැඹිලි රතු දුඹුරු බලමු එහෙම එකක් තියෙනවද තැඹිලි රතු දුඹුරු උත්තරේ 4 තැඹිලි රතු දුඹුරු හරි මම පාඩම් කරන්නත් ඕන නම් පාට ටික පාඩම් කරන්නත් අර මං කිව්වේ කළු පාට කෙස් තියෙන දුඹුරු පාට මූණක් තියෙන රතු තැඹිලි කහ කොළ නිල් දම් පාට සහිත ඇඳුමක් ඇඳන් ඉන්න ළමේ ගැන අපි සාකච්ඡාවක් මතකද ඔබට කිව්වා මේ පාට ටික ගන්න විදිය එහෙම නම් එහෙම පාඩම් කරගන්න පුළුවන් හැබැයි ඉතින් මේම දෙනවා හරි 90 වෙනි ප්‍රශ්නයට යනවා 90 5 ඕම් 10 ඕම් 15 ඕම් ප්‍රතිරෝධක තුනක් සම්බන්ධ කර ඇති ආකාර තුනක් පහත දීලා තියෙනවා පිළිවෙලින් වැඩිම හා අඩුම සමග ප්‍රතිරෝධය පෙන්වන්නේ කොන පරිපථවලද පිළිවෙලින් වැඩිම හා අඩුම සමග ප්‍රතිරෝධ පෙන්වන්නේ මොකේද කියලා යහන්න මේ තුනෙන් වැඩිම එක මොකද්ද අඩුම එක මොකද්ද බලමු අපි හොයමු දැන් මේකේ සමග ප්‍රතිරෝධ ටික අපි බැලුවම නිකන් පොඩ්ඩක් විතර අවුල් වගේ මේ පේනවනේ හරිම දැන් මෙතන ගානට අගයක් ගන්න බෑ පහට වඩා අඩුයි කියලා ෂුවර් එකටම කියන්න පුළුවන් පහනන් මේ දෙන්නගේ දිහා බැලුවම ෂුවර් එකටම මේ දෙන්නගේ ප්‍රතිරෝධය කීයද පහට වඩා නම් අඩුයි අනිවාර්යයෙන්ම පහට වඩා අඩුයි කියලා කියත හැකියි එතන් අපි හිතමු 5යි කියලා නිකන් හිතමු ආසන්න වශයෙන් 5 ආවොත් මේකේ මුළු ප්‍රතිරෝධය කීය වෙනවද දැන් මේ දෙන්න වෙනුවට සමග ප්‍රතිරෝධය ඔබ දන්නවනේ මෙහෙම දෙන්නෙක් හිටියොත් ඒ දෙන්නගේ සමග ප්‍රතිරෝධය අඩුම කෙනාටත් වඩා අඩුයි කියලානේ මං කිව්වේ. එතකොට මේ දෙන්න වෙනුවට දාන ප්‍රතිරෝධය 5ට වඩා අඩුයි. අපි නිකන් 5යි කියලා නිකන් උපකල්පනය කරොත් මෙතන ඕම් 20ක් එනවා. ඒ මෙතන 15යි මේ දෙන්න වෙනුවට 5යි. එතකොට 20යි.
මෙතන ගත්තොත් අනිවාර්යයෙන්ම ළමයි මොකද කියන්නේ 5ට වඩා අඩුයි මෙතන ෂුවර් එකට. හැබැයි මෙතන තියෙන්නේ කීයද 10. එතකොට මේ මෙතන ප්‍රතිරෝධය අනිවාර්යයෙන්ම 15ට වඩා අඩුයි. 15ට වඩා අඩුයි. ඊළඟට මෙතන ගත්තොත් එහෙම මෙතන තියෙනවා 10යි 15යි. හරි. මෙතන උපරිමාගේ එන්නේ කීයද? 10. 10ට වඩා අඩුයි. මෙතන 5ක් තියෙනවා. එතකොට මෙතනත් එනවා 15ක්. කට වඩා අඩුයි කියලා තමයි අපිට හිතන්න වෙන්නේ. දැන් අන්න එතන තියෙනවා යම්කිසි ගැටලුවක්. එතන තියෙනවා යම්කිසි ගැටලුවක්. දැන් මේක නම් අපිට වැඩිම එක කියලා හිතන්න පුළුවන්. හරි. නමුත් මේ දෙක එනවා දල වශයෙන් 15යි 15යි කියලා. දැන් එහෙනම් අපි මොකද කරන්න ඕනේ? දැන් අපිට පොඩ්ඩක් මේ දෙන්නගෙන් අඩුම ප්‍රතිරෝධය තියෙන්නේ කාගේද කියලා හොයා ගන්න වෙනවා. හරි. ඉතින් ඒකට අපිට කරන්න තියෙන්නේ හදලා බලන්න වෙනවා අගේ. දැන් අපි ගත්තොත් එහෙම මේක මෙතන එනවා 1යට 10 ධන 1යට 15. හරි. 1යට 10 ධන 1යට 15 මෙතන. මේකේ. එතකොට 15 අපි ගත්තොත් මෙතන සමග ප්‍රතිරෝධය 15යි කියලා ගමේ 15 150 කියලා ගත්තොත් 150ට මේ 10 ඒවා 15යි. මෙතෙන්ට 1යි. ඒ කියන්නේ මේ සමග ප්‍රතිරෝධය එනවා 16 යට 150. 16 යට 150. 1 යට R. එතකොට R හොයන්න මේක උඩ යට මාරු කරොත් 150 බෙදීම 16. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් 9 ගාණක් විතර එයි. මේකට. එතකොට 9යි 5යි කියන්නේ 14ට ආසන්නයි. මේක බැලුවොත් 1 යට 5 ධන 1 යට 15. 1 යට R. එතකොට 15 මෙතන ගන්න පුළුවන්. 15 මෙතන 3යි. මෙතන 1යි. එතකොට 1 යට R සමානයි. මේක ටිකක් හදලා ගන්න වෙනවා. 4යි 15යි. R කියන්නේ මේක උඩ යට මාරු කරාම R වෙනවා. කියන්නේ 15 බෙදීම 4. එතකොට මෙතෙන්ට එන්නේ සාමාන්‍යයෙන් 3යි ගාණක් වගේ. එතකොට එතනම ඊටාම පැහැදිලිව අපිට පේනවා මෙතන මේ ප්‍රතිරෝධය දල වශයෙන් 13යි ගාණක් වගේ එන්නේ. 13යි ගාණක් වගේ එනවා. මෙතන එනවා ඊට වඩා වැඩි ප්‍රමාණයක් එන බවක් පේන්න තියෙනවානේ. 5යි අපිට වෙයි ගන්න ඒතත් ආසන්න මගයක් එනවානේ. හදලම් බලන්න වෙයි. ඔව්. මේක නිකන් අපි හදලා බැලුවොත් එකසිය 50 අපිට බෙදන්න ඕනේ 16. එතකොට එතන 9.3ක් හරියටම එනවා. 9.3. 9.3ක් එනවා. එතකොට 9.3යි මෙතන 5යි කියන්නේ කීයද? 14.3යි. 14.3යි. මෙතන එනවා 15 බෙදීම 4. හරි 15 බෙදීම 4. එතකොට එන්නේ 3.75ක් 3.75යි. ඒතර ඒකට 10ක් එකතු වුණොත් එහෙම 13.75යි. ඉතින් 10නේ තියෙන්නේ 10. එතකොට 10යි මෙන්න මෙතන එනවා 3.1ක්. එතකොට එනවා 13.75ක් 13.75. එතකොට අඩුම අගය පෙන්වන්නේ කවුද? B. නේ. එතකොට උත්තරේ මෙයා තමයි වැඩිම, මෙයා තමයි අඩුම. A හා B. A හා B එක පොඩ්ඩක් හදන්න වෙනවා. A කියන එක නම් අපිට ගන්න පුළුවන් 15ට වැඩිනේ අනිවාර්යෙන් මේකේ. 15ට වැඩි. ඒ නිසා මේක වැඩිම අගය කියලා සලකන්න පුළුවන්. 15ට වැඩියෙන් එක්කව වෙනවා. හැබැයි මේ දෙකේ අපිට වෙනම හදන්න වුණා. හරි. ඒ අනුව තමයි අපිට ආවේ අර වගේ අගයක්. මතකයිනේ මේක මෙතෙන්ට අපිට ආවා 3.75ක් ධන 10ක්. එතකොට 13.75ක් අගයක් මෙතෙන්ට පෙන්නනවා. මෙතෙන්ට ආවා 9.3. 9.3. ඒකට අපි 5ක් එකතු කරන්න ඕනේ. එතකොට 3යි 14යි. මේක තමයි අඩුව. හරි. ඒක පොඩ්ඩක් හදන්න වෙනවා. හොඳයි ඊළඟ ගැටලුවට යන්න. ඊළඟ එකට යන්න.
බලන්න. රූප සටහනේ දැක්වෙන ලෙස වෝල්ටීයතාවය 6යි මේ මෙතන 6යි. වන ABC සමාන විදුලි බල්බ 3ක් S ස්විචයේ සමග 6යි බැටරියකට සම්බන්ධ කර ඇත ආරම්භයේදී රූපයේ දැක්වෙන පරිදි S ස්විචයේ විවෘතව ඇත. මේක විවෘතව තියෙන්නේ. මේක ඔන්න එකේ තියෙන්නේ. ඒ කියන්නේ විවෘතව කියන්නේ ඕෆ් ඔන්න මේ ඕෆ්. විවෘතව ඇත මේ විවෘතව. පසුව එය සංවෘත කරනු ලැබේ. පස්සේ ඒක ඔන් කරනවා. ඉස්සෙල්ලා පටන් ගන්නකොට මේක ඕෆ් එකේ තියෙන්නේ. ඊට පස්සේ මේක ඔන් එක ඔන් කරනවා. එවිට A හා B බල්බ වල දීප්තියේ සිදුවන වෙනස නිවැරදිව දක්වා ඇත්තේ පහත කුමන ප්‍රකාශයේද කියලා අහනවා. දැන් අපි බලමු මෙතනදී මොකද්ද වෙන්නේ කියලා. මේ අහන්න මේ ඔන්න බලන්න. ඔන්න බලන්න වෙන දේ. දැන් ළමයි අපි මෙතන ස්විච් එක ඕෆ් එකේ තිබුණොත් දැන් ස්විච් එක පටන් ගන්නකොට විවෘතවනේ තියෙන්නේ ඕෆ්. හරි. මේ එතකොට මෙහෙම සම්බන්ධ කරාම මේ බල්බ් එකට කරන්ට් එක යන්නේ නැහැ. මේ බල්බ් එකට කරන්ට් එක යන්නේ නැහැ. එතකොට ඔබට තේරෙන්න ඕනේ මේ කෑල්ලෙන් අපිට වැඩක් නැහැ. දැන් එනම් ඔයාලට තේරෙනවා මේක නිකම්ම බල්බ් දෙකක් ශ්‍රේණිගතව සම්බන්ධ කරා හා සමානයි. එතකොට මේ බල්බ් සමාන නිසා අනිවාර්යයෙන්ම මේකට වෝල්ට් 3යි මේකට වෝල්ට් 3යි යන්නේ. මේ 6 දෙකට බෙදිලා යනවා. මේකට 3යි මේකට 3යි බෙදිලා යනවා. මොකද බල්බ් දෙක සමානයි. මේක ඕෆ් එකේ තියෙනකොට මේ කෑල්ලෙන් වැඩක් නැහැ. ඒ කෑල්ල වැඩක් නැහැ. එතකොට මේ එන කරන්ට් එක ඔක දිගේ ගියා, මෙහෙම ගියා, මෙහෙම ගියා. ඒ අනුව මේක දෙකට බෙදෙනවා. එතකොට Aට වෝල්ට් 3ක් යනවා, Bට වෝල්ට් 3ක් යනවා. ගානටම බෙදෙනවා මොකද බල්බ් දෙක සමාන නිසා. එතන සමාන දීප්තියෙන් පත් වෙයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ මේක ඔන් කරගමම්ම මොකද වෙන්නේ කියලා අපි බැලුවොත් දැන් ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ මෙතන වෝල්ටීයතාවය දැන් අපි නිකන් හිතමු නිකන් අපි අගයක් දාගමු මෙතන ඕම් 10යි මේකේ ප්‍රතිරෝධය 10යි මේකේ ප්‍රතිරෝධය 10යි මේකේ ප්‍රතිරෝධයත් 10යි හොඳයි දැන් එතකොට මේක ඔන් කරාම මොකද වෙන්නේ ඔන් කරාම අනිවාර්යයෙන්ම එක දෙයක් වෙනවා මේක ඔන් කරගමම මෙහෙන් එන කරන්ට් එක දෙකට බෙදෙන්න ගන්න මෙහෙන් එන කරන්ට් එක දෙකට බෙදෙනවා හරි එතකොට දැන් අපි නිකන් හිතුවොත් ඔබට පේනවා මෙතන ඕම් 10යි මෙතන ඕම් 10යිනේ. එතකොට මේ දෙන්නගේ සමග ප්‍රතිරෝධය 5යිනේ. මේ දෙන්නගේ සමග ප්‍රතිරෝධය 5යි. පැහැදිලිනේ මෙතන 10යි මෙතන 10යි කියන්නේ දෙන්නෙක් සමානව දෙන්නෙක් හිටියොත් එහෙම සමාන්තරගතව 5යි. දැන් ඕක මම නිකන් මෙහෙම ඇන්දොත් එහෙම මේක 5යි මේක 10යි. එතකොට මේක සරල අනුපාතය කීයද? 1ට 2යි. 1ට 2යි. හරි. දැන් එතකොට මේ වෝල්ට් 6 මෙතනින් ඔබ සපයන වෝල්ට් 6 තියෙනවානේ මේ මෙතනින් මේ බැටරියෙන් දැන් මේක මේ දෙන්න සම්බන්ධ කරාම මේ දෙන්න පහක් විදිහට සලකන්න පුළුවන්. එතකොට දැන් ඔබ කල්පනා කරන්න මේ වෝල්ට් 6 මේ වෝල්ට් 6 මේ දෙන්නට බෙදිලා යනවා ප්‍රතිරෝධය වැඩි කෙනාට වැඩි වෝල්ටීයතාවයකුත් ප්‍රතිරෝධය අඩු කෙනාට අඩු වෝල්ටීයතාවයකුත් වශයෙන් බෙදිලා යනවා. කලින් මෙයාට හම්බුනේ කීයද වෝල්ට් 3යි. කලින් මෙයාට හම්බුනේ වෝල්ට් 3යි. දැන් 6 මේ අනුපාතයට බෙදුනොත් මෙතෙන්ට වෝල්ට් 2ක් යද්දී මෙතෙන්ට වෝල්ට් 4ක් යනවා. 1ට 2 අනුපාතය. දැන් ඔයාලට තේරෙන්න ඕනේ මේ A බල්බ් එකට වෝල්ට් 4ක් ලැබෙනවා. 4යි වෝල්ට්. හැබැයි මේ දෙන්නටම හම්බ වෙන්නේ වෝල්ට් 2යි. වෝල්ට් 2යි. මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන්නේ වෝල්ට් 2යි. එතකොට දැන් මොකද වෙන්නේ? පටන් ගන්නකොට මෙයාට වෝල්ට් 3ක් තිබුණා. ස්විච් එක දාපු ගමන් එයාට වෝල්ට් 4ක් ගියා. හරි? ඒ කියන්නේ A බල්බ් එකේ දීප්තිය වැඩි වෙන්න එපා. වෝල්ට් 3යි ස්විච් එක ඕෆ් එකේ තියෙද්දි ස්විච් එක දැම්ම ගමන් මෙයාට වෝල්ට් 4ක් ලැබුණා. හරි? ඒ වගේම B බල්බ් එකට වෝල්ට් 3ක් හම්බ වෙච්ච එක මේ ස්විච් එක දාපු ගමන් එයාට හම්බෙන්නේ වෝල්ට් 2යි. ඒ කියන්නේ මෙයාගේ දීප්තිය අඩු වෙනවා. එහෙනම් මේ ස්විච් එක දැම්මම මේ දැක්කන් දැන් ඔබට තේරෙනවද මේ දැන් මේවා තමයි හොඳ ගණන්. ප්‍රශ්න පත්‍රය වලට එන ගණන්. හිතන්න වෙනවා ටිකක් හදන්න. දැන් ඔබට තේරෙනව නේද නිකම් ප්‍රශ්න නිකම් අච්චු පොතේ තියෙන ගණන් ටික කරාට මෙව කරන්න බෑ. මේවා මේ ප්‍රශ්න පත්‍ර කරලා හුරු වෙලාම යන්න ඕන. හුරු වෙලාම යන්න ඕන. එහෙම නැති වුණොත් අපිට වැඩේ කරගන්න බැරි වෙනවා. ලේසි ප්‍රශ්න ටිකට උත්තර දීලා පාස් වෙන්න පුළුවන්. හැබැයි හොඳ සාමාර්ථයකට යන්න බැරි වෙනවා. හොඳ සාමාර්ථයකට යන්න නම් ඕනම විභාගයක දැන් මගේ ජීවිතේ මම කරපු සෑම විභාගයක්ම අනිවාර්යයෙන්ම අපි ප්‍රශ්න පත්‍ර කරලා ගියේ නැති වුණොත් එහෙම අපිට බැරි වෙනවා.
ප්‍රශ්න පත්‍ර කරලා යන්නම වෙනවා. හැම ප්‍රශ්න හැම විභාගෙටම කලින් ආපු ප්‍රශ්න පත්‍ර තියෙනවනේ. ඒවා කරලා තෙම්පාරාදු වෙලා ගියාම I think ප්‍රශ්න පත්‍රේ හරි ලේසි. ලේසියම ලකුණු ගන්නට පුළුවන්. ඒක තමයි මේ ඔබට කරන්න. හැබැයි ඒකේ ප්‍රයෝජනය ඔබ ගන්න ඕනේ. අර නිකන් උත්තර නිකන් ගහගෙන එක වැඩක් නැහැ. හරි. එතකොට මොකද වෙන්නේ? A බල්බේ දීප්තිය වැඩි වෙන අතර B බල්බේ දීප්තිය අඩු වෙනවා. දැන් ඔය මං කියපු ටික ආයි රෙකෝඩින් එක බලලා හිමින් තාලේ ආයි බලන්න. සමහරලාට ඔය කියපු ටික සමහර අයට එකපාරට අවබෝධ වෙන්න නොවෙන්නත් පුළුවන්. ඉතින් ඕගොල්ලෝ මොකද කරන්න ඕනේ? එතකොට මේකේ රෙකෝඩින් එක දානවනේ. ඉතින් ඔබට කාලය තියෙනවා තව මාස වුණ තරම්. ඉතින් ඔබ කළ යුත්තේ පොඩ්ඩක් අරගෙන මේක පොඩ්ඩක් නවත්තනවා ආයි ඕනනම් පස්සට ගන්නවා තේරුම් ගන්නවා මෙහෙම දෙයක් වෙනවා නම් මෙහෙම වෙනවා කියලා සර් කිව්වා මේකයි කියලා අවබෝධ කරගන්න වෙනවා. හරි. හොඳයි ඊළඟ ප්‍රශ්නයට 92 ප්‍රතිරෝධය 10යි හා 20ක් වන ප්‍රතිරෝධක දෙකක් 2 වෝල්ට් නියත විද්‍යුත්ගාමක බලයක් සහිත කෝෂයකට සම්බන්ධ කර ඇති ආකාරය වෝල්ට් දෙකක කෝෂයකට තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. ආකාර 4ක් 5 රූපේ දැක්වේ. වේග නෙවෙයි වේ ඇමීටරය වැඩිම පාඨාංකය පෙන්වන්නේ කුමන පරිපතේ? කියන්නේ ඇමීටරයේ වැඩිම අගයක් පෙන්වන්නේ මොන පරිපතේ? මොන පරිපතේට සම්බන්ධ කර ඇමීටරයේද වැඩිම අගයක් පෙන්වන්නේ? වැඩිම පාඨාංකය පෙන්වන්නේ මොකේද? කියලා යහන්න. අපි ඉතින් බලමු. දැන් ඔබ තේරුම් ගන්න ඕනේ එතකොට මෙතන නිකම්ම ඇමීටරය හයි කරපු තැන විතරක් නෙවෙයි ඇමීටරේ මේ ප්‍රතිරෝධක සම්බන්ධ කරලා තියෙන විදිය පිළිබඳවත් අවබෝධයක් ගන්න වෙනවා. ඔන්න බලන්න. දැන් මෙතන වෝල්ට් 2යිනේ. මේ හැම එකේම වෝල්ට් 2යි. මේකත් අවුලක් නැහැ. වෝල්ට් 2යි. එතකොට මෙතන මුළු ප්‍රතිරෝධය කීයද? ඕම් 30යි. මේක ඉතින් කෙලින්ම ගන්න පුළුවන් ශ්‍රේණිගතයි නම් එකතු කරලා මුළු ප්‍රතිරෝධය ගන්න පුළුවන්. මෙතන මුළු ප්‍රතිරෝධයත් කීයද? මෙතනත් මේ දෙන්න ශ්‍රේණිගත නිසා ඕම් 30යි. ඒතර මේ පරිපත දෙකේම යන්නේ එකම කරන්ට් එක. මේ පරිපත දෙකේම යන්නේ එකම කරන්ට් එක. ඕනනම් කරන්ට් එක හොයලා පෙන්නන්නත් පුළුවන්. V සමානයි IR දැම්මම V කියන්නේ 2යි I දන්නේ නැහැ R 30යි. එහෙනම් I කියන්නේ කීයද? 2 බෙදීම 30. 2 බෙදීම 30. ඇම්පියර්. හරි. මේක යන්නේත් ඔය කරන්ට් එකම තමයි. මේකේ මොකද මේකේ මුළු ප්‍රතිරෝධය 30යි මේ දෙක මෙහෙම. එතකොට මේ ඇමීටරේ පෙන්නන ගානමයි මේ ඇමීටරේත් පෙන්නන්නේ වෙනසක් නැහැ. මොකද මේ පරිපතය කොහෙන්වත් බෙදිලා නැහැ. එහෙනම් මේ වයර් එක දිගේ යන කරන්ට් එක මෙතෙන්ට ඇමීටරේ හයි කරත් මෙතෙන්ට හයි කරත් මෙතෙන්ට හයි කරත් කොතෙන්ට හයි කරත් එකම වගේනේ පෙන්නන්නේ. මෙතනින් යන කරන්ට් එක පෙන්නන්නේ. ඒතර මේ පරිපතේ කොහෙවත් කරන්ට් එක මෙතෙන්ට ඇවිල්ලා මෙතන අඩු වෙලා ඒව වෙන්නේ නැහැ. එකම කරන්ට් එක තමයි මේ ප්‍රතිරෝධක දෙක හරහා ගිහිල්ලා එන්නේ. යනවා මේ ෂුවර් එකට මේ දෙකේම එකම ප්‍රතිරෝධ එකම කරන්ට් එක යන්නේ. ඊළඟට අපි බලුවොත් මේකේ ඔබ දන්නවා මෙතන තියෙන ප්‍රතිරෝධය කීයද? මෙතන තියෙන ප්‍රතිරෝධය අනිවාර්යයෙන්ම 10ට අඩුයි කියලා ඔබ දන්නවනේ. මෙතන තියෙන ප්‍රතිරෝධය ෂුවර් මේක දෙන සමාන්තරගත නිසා ෂුවර් එකටම 10ට අඩුයි. අපි නිකන් හිතමු 10යි කියලා. එතකොට මේක යන කරන්ට් එක කීයද? 2 බෙදීම 10යි. 2 බෙදීම 10යි. කියන්නේ 5න් එකයි. එතකොට අනිවාර්යයෙන්ම ඔබට තේරෙන්න ඕනේ ඔබ මන් දන්නේ ගණිතයෙන් ඔබට තේරෙනවද කියලා 30න් 2කට වඩා 10න් 2 කියන අගේ ලොකුයි. හරි? මේක ලොකුයිනේ. ඕනනම් ඔයගොල්ලෝ 2 බෙදීම 30 හදලා බලන්න 0.20ට නෑ 206යි 0.180යි. දල වශයෙන් 0.06ක් වගේ නෙන්නේ. මේකේ 2 බෙදීම 10. එතකොට 0.2ක් වෙනවා කෙලිම මෙතන. يعني මෙතන කරන්ට් එක වැඩි. 0.2යි මෙතන 0.06යි. ඉතින් මෙච්චර ගණන් හදන්න ඕනේ නැහැ විභාගෙදී. මම මේ ඔබට මේ ගාන කියලා දෙන්න නිසා එහෙම හදලා පෙන්නන්නේ. ඔබ කල්පනා කරන්න ඕනේ හරි. මේ පරිපත වලින් අඩුම ප්‍රතිරෝධය තියෙන්නේ මොකේද? ඇමීටරේ හයි කරලා තියෙන්නේ කොතෙන්ටද? දැන් එතකොට ඔබට පැහැදිලි මේකේ ප්‍රතිරෝධය 30යි මේකේ ප්‍රතිරෝධය 30යි මේකේ ප්‍රතිරෝධය 10ට අඩුයි අපි 10 කියලා ගමු. මේකේ ප්‍රතිරෝධයත් ඒ විදිහටමනේ 10ට අඩුයි මේ විදිහටම හයි කරලා තියෙන්නේ. හරි. දැන් එතකොට මේක යන කරන්ට් එක අපි නිකන් හෙව්වා 0.2යි. එහෙනම් මේ 0.2 මේක හරහා මේ ඇමීටරය හරහා යනවා. මෙතනදී මෙහෙම එන 0.2 බෙදිලා කොටසක් මෙහෙට යනවා කොටසක් මෙහෙට යනවා. එතකොට ඇමීටරේ මෙතෙන්ට හයි කරොත් ඔයාට පේන්නේ යන කරන්ට් එකේ මේ එන 0.2කිනුත් කොටසයි මේකෙන් පෙන්눔 කරන්නේ. හැබැයි මේකේ අපිට මේ පරිපතේ යන මුළු කරන්ට් එකම මෙන්න මෙතෙන්ට හයි කරාම පේනවා. ඒ අනුව වැඩිම කරන්ට් එකක් අපිට පෙන්වන්නේ තුන්වෙනි පරිපතේ. හොඳ ගැටලු මේවා සුපිරි ගැටලු. තුන්වෙනි පරිපතේ. බලන්න දැන් ඔබ මේ දෙක කොහොමද අයින් කරන්න පුළුවන් ප්‍රතිරෝධය වැඩිනේ. මේ දෙන්න එකම වගේ. එතකොට මේ දෙන්න යන කරන්ට් එක අනිවාර්යයෙන්ම මේ දෙන්න
මේ උත්තර අයින් කරත හැකි. මේකේ ඕම් 30ක ප්‍රතිරෝධයක් තියෙන නිසා යන කරන්ට් එක ෂුවර් එකටම අඩුයි. ඒ කරන්ට් එකමයි මේක යන්නේ කියලාත් මම කියලා දුන්නා. එතකොට මේ දෙක අයින් කරන්න. දැන් මේක තමයි ගන්න ඕනේ. මේ දෙක ගන්න ඕනේ. ඉතින් මේ දෙකෙත් ඔබට තේරෙන්න ඕනේ. දැන් මර ගණන් හදන්න නැතුව කරන විදිය මම මේ කියන්නේ. මේ දෙකේ වාට තේරෙන්න ඕනේ ෂුවර් එකට ප්‍රතිරෝධය 10ට අඩුයි. මේකෙත් ඒ අගේමනේ මේකේ මේ දෙකේම ප්‍රතිරෝධය සමානයි. තේරුණාද? ඒක ගාන හදන්න ඕනෙත් නැහැ මේ. මේකේ තියෙන විදියටමනේ තියෙන ඇමීටරේ හයි කරලා තියෙන තැන විතරයි වෙනස්. ඉතින් ඇමීටරේ මෙතන හයි කරොත් මේ පරිපතේ යන මුළු කරන්ට් එකම පෙන්නනවා. ඇමීටරේ මෙතන හයි කරොත් මේ එන කරන්ට් එකෙන් කොටසයි පෙන්නන්නේ. ඒ අනුව ලොකුම කරන්ට් එකක් පෙන්නන්නේ මේකේ. ගාන හදන්න නැතුවම කියන්නත් පුළුවන්. හරි? අර මම විස්තර කරන්නේ ඕගලන්ට පොඩ්ඩක් තේරුම් ගන්න ඕන නිසා. නමුත් ගාන හදද්දී තමන් බොහොම සූක්ෂම වෙන්න ඕන. ඊළඟ ගැටලුවට යන්න. එක් පරිපතේ බැටරිය මගින් සපයන ධාරාවේ ආරෝහණය වන පිළිවෙල. ආරෝහණය කියන්නේ පොඩි එකකින් ඉඳලා ලොකු එකට. ආරෝහණය කියන්නේ පොඩි එකකින් ඉඳලා ලොකු එකට. ඒතර මේකේ කරන්ට් එක අපි ඔබ තේරුම් ගන්න ඕනේ. හැම එකේම වෝල්ට් 3 ගානේ දීලා තියෙන්නේ. එහෙනම් මේකේ යන කරන්ට් එක තීරණය වෙන්නේ ප්‍රතිරෝධය අනුව. ප්‍රතිරෝධය වැඩිම කෙනාගේ යන කරන්ට් එක අඩුයි. ප්‍රතිරෝධය අඩුම කෙනාගේ යන කරන්ට් එක වැඩි. එහෙනම් ඉතින් හරි ලේසි. අපි බලමු. ඔයා තේරුම් ගන්න පුතේ. ඔයගොල්ලෝ හරි මම අපි ඔබට දෙන්නම් පොඩි වෙලාවක්. මට කියන්න මේ හතර දෙනාගෙන් මේ පරිපත හතරෙන් අඩුම කරන්ට් අඩුම ප්‍රතිරෝධය අඩුම පරිපතේ මොකක්ද? දෙන්න බලන්න. ප්‍රතිරෝධය අඩුම කෙනා කවුද? දැන් ඔබට අවබෝධයක් තියෙන්න ඕනේ. අඩුම ප්‍රතිරෝධයක් තියෙන්නේ මොකේද? good. හොඳයි ඈ. ඔය හැමතිස්සෙම උත්තර දෙන්න සෙට් එක තමයි ඔය ඉතින් ඔය ඒ සාමාර්ථ ටික තමයි ඔය උත්තර දෙන්නේ. අර නිකන් ඔහේ කිසිම උත්තරයක් නොදී ඉන්න අයගේ ඉතින් අපිට ඇත්තටම අපි දන්නේ නැහැ. හැමතිස්සෙම මට පේන්නේ එකම නම් ටික. තමයි මේ නිවැරදි උත්තර ලබා දෙමින් සක්‍රියව පන්තියට සම්බන්ධ වෙන්නේ. හොඳයි. good. ඔයගලේ උත්තර හරි. දැන් මොකද්ද මං කිව්වේ? මං නිකන් කිව්වොත් මේකේ ප්‍රතිරෝධය 1යිනේ. ඒක වෙනසක් නැහැ. මේකේ 2යිනේ. මේ දෙක එකට එකතු කරන්න. ශ්‍රේණිගත නිසා. මේකේ ප්‍රතිරෝධය 3යි. මේකේ ප්‍රතිරෝධය අර මං කියපු සංකල්පය ඕම් 1ට අඩුයි. හරි? මේ දෙන්න මෙහෙම ඉන්නකොට 1ට අඩුයිනේ. එහෙනම් අඩුම ප්‍රතිරෝධය නම් වැඩිම කරන්ට් එකක් යන්නේ මෙයාගේ. ඇයි? ප්‍රතිරෝධය අඩුයි කියන්නේ වැඩි කරන්ට් එකක් යන්න පුළුවන්. බාධාව අඩුයි නම් කරන්ට් එක වැඩි. හරිද? දැන් එතකොට අපි හදන්න ඕනේ ආරෝහණය යන අනුපිළිවෙල නම් පොඩිම කෙනා හොයාගන්න. පොඩිම කෙනා C නේද? C ගේ නේද ප්‍රතිරෝධය වැඩිම. ප්‍රතිරෝධය වැඩි නම් යන කරන්ට් එක අඩු. එහෙනම් C තමයි අඩුම කරන්ට් එක යන්නේ අඩුවෙන්ම යන්නේ C පරිපතේ. ඊළඟට B පරිපතේ. මොකද B ගේ ප්‍රතිරෝධය 2යි. ඊළඟට A පරිපතේ. ඊටත් වඩා වැඩි කරන්ට් එකක් යනවා D පරිපතේ. මොකද ඒකේ ප්‍රතිරෝධය ගොඩක් එකටත් අඩුයි. කොහොමයි තෝරන්නේ? ප්‍රතිරෝධය වැඩිම කෙනාගේ තමයි අඩුම කරන්ට් එකක් යන්නේ. ඊළඟට ටිකක් ප්‍රතිරෝධය වැඩි කෙනාගේ තමයි ඊළඟ කරන්ට් එක. ඒ විදිහට බැලුවොත් CBAD බලන්න CBAD කියලා එකක් තියෙනවද කියලා. CBAD උත්තර 1. උත්තර 1. උත්තර 1. 95. පරිපතයක ප්‍රතිරෝධක සම්බන්ධ කර ඇති ආකාර 3ක් පහත XY හා Z රූප වලින් දැක්වේ. P හා Q අතර සමග ප්‍රතිරෝධය සමාන වන පරිපත වන්නේ. දැන් මේ වගේ එකක් කලිනුත් ඇවිල්ලා තිබුණා. ඉතින් අපි හොයමු මේකේ සමග ප්‍රතිරෝධය කීයද? මෙතන 2යි. මේ දෙන්නා ගත්තොත් සමාන්තර නිසා ඒකත් 2යි. 2යි 4යි ඕම්. මෙතන එතන වැඩි ටිකක් අවුල්නේ. මෙතන 3යි. මෙතන 2යි කියන්නේ මේ දෙන්න වෙනුවට දාන්න පුළුවන් ප්‍රතිරෝධය 1යි. එතකොට මෙතනත් 4යි. වැඩි මේ දෙන්නගේ සමානයි. එහෙනම් ඉතින් අන්තිම හොයන්න දෙයක්වත් නැහැ. මෙතන ප්‍රතිරෝධය කීයටවත් 4 වෙන්නත් බෑ. මොකද අනිවාර්යයෙන්ම මේ දෙන්නගේ ප්‍රතිරෝධය 2ට අඩුයි නම් මේකට දෙකට අඩු ගාණක් එක්ක වුණොත් 4 වෙන්න විදියක් නැහැ නේ. එහෙනම් x සහ z තුන. හරි. දැන් පැහැදිලි මෙතන 4 වෙන්න බෑ කියලා පැහැදිලි නේද? මෙතන මේ දෙන්නගේ සමග ප්‍රතිරෝධය 2 වෙන්න බෑ 2ට අඩුයි. එතකොට 2ට අඩු වගේක් 2ට එකතු වුණාම 4 වෙන්න විදියක් නැහැ. ඒ අනුව මෙයාගේ ප්‍රතිරෝධය 4 නෙමෙයි. ඒ අනුව උත්තරේ 3. ඊළඟ එකට යන්න. දී ඇති පරිපතේ 9 ඕම් ප්‍රතිරෝධකයක් හරහා ගලා යන ධාරාව කොපමණද? ඉතින්
කොච්චර කරන්ට් එකක් යනවද කියලා අහනවා මේක හරහා. ඉතින් අපි ඒක හොයන්න වෙනවා ළමයි යන කරන්ට් එක කීයද කියලා. ඒක හොයන්නේ මෙහෙමයි. හොඳ දරුවෝ වගේ මට කියන්න මෙතන සමක ප්‍රතිරෝධය කීයද? තාම හැබැයි ඔයගොල්ලෝ 9 අයට 10 අයට මේ තාම හදලා තියෙන ප්‍රමාණය මදිලා ප්‍රශ්න. බලමු ඔබට කියන්න පුළුවන් මේක පුළුවන්. කීයද මෙතන සමක ප්‍රතිරෝධය දරුවෝ? කීයද මේ තුන් දෙනාගේ සමග ප්‍රතිරෝධය? සමාන තුනක් සමාන්තරගතව හිටියොත් එකක් තුනෙන් බෙදනවා. සමාන හතරක් සමාන්තරගතව හිටියොත් එකක් හතරෙන් බෙදනවා. එහෙමනේ කියලා දුන්නේ. එහෙනම් සමාන තුන් දෙනෙක් සමාන්තරගතව ඉන්නවා නම් එකක් අරගෙන තුනෙන් බෙදනවා. 9 තුනෙන් බෙදුවම කීයද? 3යි. good. ඔයගොල්ලෝ උත්තර හොඳයි. දැන් කොහොමද මේකේ? දැන් එහෙනම් මම මෙහෙම එකක් ඇඳ ගන්නද මේ? මේවා විභාගෙදී අඳින්නේ නැහැ. හොඳේ මේ උඩ කියලා දෙන්න අඳින්නේ. දැන් එනම් මේ තුන් දෙනා අයින් කරා. ඒ වෙනුවට ඕම් 3ක් දාගත්තා. මෙතන 1යි. මෙතන 12යි. හරි. දැන් මට ඔයා කියන්න මේ දෙන්නගේ සමග ප්‍රතිරෝධය 4යිනේ. ශ්‍රේණිගතවනේ සම්බන්ධ කරලා තියෙන්නේ 3 1 කියන දෙන්න ශ්‍රේණිගතවයි සම්බන්ධ කරලා තියෙන්නේ. ශ්‍රේණිගතව. ඔව්. ඒක අවිෂ්. අයි පුතා. මොනවාදී සර් මේ 94ට පොඩ්ඩක් උත්තරේ කියන්න පුළුවන්ද? සර් කිව්වේ 94 කරේ නැද්ද මම? නෑ නේද? හරි. ඉන්න. හරි. හරි. ඉතින් මම මේක කරලා ඉන්නම්. දැන් ගත්ත එකනේ 94 මම දාලා නැද්ද මේකේ? ඇතරියද මම? 94 දාලා නෑනේ 96ට. මම කියන්න. හරි. හරි. ඉතින් මේක බලන්න. දැන් මේකේ 3යි මෙතන 1යි. එතකොට දැන් මේකේ සමස්ත ප්‍රතිරෝධය කීයද? 4යිනේ. එහෙනම් ඔයාට හොයාගන්න මේ මුළු මේ ප්‍රතිරෝධ ඔක්කොම ගත්තා මේ ඔක්කොමගේම ප්‍රතිරෝධය 4යි ඕම්. එහෙම හෙව්වා. මේක 3යි මේක 1යි. ඒ දෙන ශ්‍රේණිගතව තියෙන නිසා 4යි. එතකොට අපිට V සමානයි IR කියලා අපිට දාන්න පුළුවන්. හරි. V සමානයි IR කියලා අපිට දාන්න පුළුවන්. එතකොට V සමානයි IR කියන එක අපි දැම්මම V ට 12 දාන්න I අපි දන්නේ නැහැ. R කියන්නේ 4යි. එහෙනම් I සමානයි 12 බෙදීම 4 සමානයි කීයද? 3යි ඇම්පියර්. දැන් වැඩේ අපි අල්ලගත්තා. මේ පරිපතේ යන කරන්ට් එක අපි හොයාගත්ත ඇම්පියර් 3යි. මේ පරිපතේ යන විදුලි ධාරාව ඇම්පියර් 3 බව අපි අල්ලගෙන ඉවරයි. ඇම්පියර් 3යි. දැන් හරිනේ තේරුම් ගත්තා. එහෙනම් මෙතනින් යනවා දැන් ඇම්පියර් 3ක්. ඔන්න ආවා. ඇවිල්ලා මෙතෙන්ට ආවට පස්සේ මේ තුන් දෙනා සමාන නිසා මේ ඇම්පියර් 3 3ට බෙදෙනවා. ඒ කියන්නේ මෙතෙන්ට ඇම්පියර් 1යි, මෙතෙන්ට ඇම්පියර් 1යි, මෙතෙන්ට ඇම්පියර් 1යි. දැන් අපෙන් අහන්නේ 9 ඕම් ප්‍රතිරෝධකයක් හරහා ගලා යන කරන්ට් එක කොච්චරද? ඇම්පියර් 1යි. ඇම්පියර් 1යි. ඇම්පියර් 1යි. හරිනේ. හොඳයි. මේ ප්‍රශ්නය මට මගහැරලා තියෙනවානේ. ඉන්න බලන්න. 94 ද 94 වෙනි ප්‍රශ්නේ 93 92 තියෙනවා 93 තියෙනවා 94 වෙනි ප්‍රශ්නේ මගහැරලා තියෙනවා. වැඩිම තාප ප්‍රමාණයක් නිපදවන්නේ කුමන පරිපතයේද කියලා අහනවා. එතකොට එතන පරිපතය දාලා නැහනේ ඒකේ. උඩ එකෙන් තමයි ගන්න වෙන්නේ. ඔව් 94ට උඩ එකේ තියෙන පරිපතේ. මේක. ඔව් දැන් අපි බලමු මේකේ වැඩිම තාප ප්‍රමාණය නිෂ්පාදනය වෙන්න නම් ළමයි මේ ප්‍රතිරෝධක හරහා ලොකු කරන්ට් එකක් යන්නට ඕන. ප්‍රතිරෝධකයක් හරහා ලොකු කරන්ට් එකක් ගියොත් තමයි වැඩි තාප ප්‍රමාණයක් නිෂ්පාදනය වෙන්නේ. දැන් ඔබ දන්නවා යම්කිසි වයර් එකක් දිගේ වැඩිපුර කරන්ට් එකක් ගියොත් ඒක රත් වෙන්න ගන්නවා. යන කරන්ට් එක වැඩි වෙන්න තමයි රත් වෙන ප්‍රමාණය වැඩි වෙන්නේ. එතකොට දැන් ඔයගලන්ට පැහැදිලි වෙනවා මේ තුන් දෙනාගේම වැඩිම කරන්ට් එකක් යන්නේ මොකේද? D ගේනේ. D ගේ තමයි අපි හොයාගත්ත වැඩිම කරන්ට් එකක් යන්නේ. එතකොට ඒ කරන්ට් එක මේ දෙක හරහා බෙදලා යන එක ඇත්ත. නමුත් වැඩිම කරන්ට් එකක් යනවා. එතකොට මේකට ලොකු කරන්ට් එකක් ලැබෙනවා. මේකට ලොකු කරන්ට් එකක්
ලැබෙනවා. ඒ අනුව වැඩි තාප ප්‍රමාණය නිෂ්පාදනය වෙන්නේ D වල D. හරි ඒක මට මෙතන දාලා නැහැ. හරි කමන්නේ. ඊළඟට අපි යනවා 97 වෙනි ප්‍රශ්නෙට. අපිට පුළුවන් වෙයි මම හිතන්නේ ඉරිගාන ටිකවත් ඉවර කරගන්න නේ. ඔව් 97ට යනවා. 97 වෙනි ප්‍රශ්නය දී ඇති පරිපතේ 3 ඕම් ප්‍රතිරෝධකයේ අග්‍ර අතර විභවාන්තරය කොපමණද? ඒක නම් හරිම ලේසි. කොහොමද ගන්නෙ? හරි. මට ඔයා කියන්න මේ දෙන්න වෙනුවට දාන්න පුළුවන් තනි ප්‍රතිරෝධයේ 3 ඕම්නේ. මේ දෙන්න ගැලෙව්වොත් ඔබ දන්නවා 6යි 6යි මෙහෙම හිටියොත් එකේ සමග ප්‍රතිරෝධය 3යි. දෙන්නෙක් සමාන්තරව ගතව හිටියොත් සමග ප්‍රතිරෝධයකින් භාගයයිනේ 3යිනේ. එතකොට මෙතන 3යි මෙතන 3යි. දැන් අර මං කියලා දුන්නු දේ මතක් කරගන්න. සමාන බල්බ් දෙකක් මෙහෙම හිටියොත් ඔයා හිතන්නකෝ වෝල්ට් 12ක් දීලා තිබුණොත් බල්බ් දෙක සමාන නම් මෙතෙන්ට යන වෝල්ටීයතාවය 6යි වෝල්ට්. මෙතෙන්ට යන්නේත් 6යි වෝල්ට්. එහෙනම් මේ අපෙන් අහන්නේ ඕම් 3 ඕම් ප්‍රතිරෝධකයේ අග්‍රතර විභවාන්තරේ තේතෙන්ට හම්බෙන්නේ වෝල්ට් කීයද? වෝල්ට් 6යි. ඔච්චරයි. 6යි. හරි. ඒ කොහොමද ගත්තේ? මේ දෙන්න ඇත්තට මේ දෙන්න නිසා ඇති වෙන ප්‍රතිරෝධය 3යි. ඒ කියන්නේ මෙතන 3යි මෙතන 3යි. එහෙනම් මේ 12 මෙතෙන්ට 6යි මෙතෙන්ට 6යි බෙදලා යනවා. එහෙමයි වෙන්නේ. 98 වෙනි ප්‍රශ්නේ. 98 කෝෂ මගින් ලබා දෙන ධාරාව කෝෂය මගින් ලබා දෙන ධාරාව I කොපමණද? මේකෙන් එන කරන්ට් එක කොච්චරද කියලා යන්නේ. ඉතින් හරි ලේසි. මේ දෙන්න නිසා ඇතිවන ප්‍රතිරෝධය 9යි ඕම්නේ. සමාන දෙන්නෙක් හිටියොත් එකක් දෙකෙන් බෙදලායි ගන්න. ඉතින් දාන්න V සමානයි IR. V කියන්නේ සපයන වෝල්ටීයතාවය 6යි. I කියන එක අපි දන්නේ නැහැ. R කියන එක 9යි. මුළු පරිපතේම ප්‍රතිරෝධය 9යි. මෙතනින් අපිට පෙන්නන්න ඕනේ 9යි කියලා නේ. මේ දෙන්නගේ සමග ප්‍රතිරෝධය 9යි. එහෙනම් ඉතින් I හොයන්න මොකද කරන්න ඕනේ? 6 බෙදන්න ඕනේ 9යි. 6 බෙදන්න ඕනේ 9යි. එතකොට මෙතෙන්ට 2යි මෙතෙන්ට 3යි. 3න් 2යි ඇම්පියර්. 2. උත්තරේ 2. ඊළඟට 99 වෙනි ප්‍රශ්නේ 99 මෝටර රථ විදුලි පහන් බල්බයක වෝල්ට් 12.5 ඇම්පියර් ලෙස සඳහන් කර ඇත. එම අගයන් පිළිබඳ පහත් දැක්වෙන ප්‍රකාශය සලකන්න. බලමු. බල්බය හරහා 12 වෝල්ට් විදුලි සැපයුමක් ලබා දුන් විට එය තුලින් ගලන ධාරාව 0.5ක් වේ. ඒක හරිනේ. මේක කියන විදිහට 12 වෝල්ට් 0.5යි කියලා හඳුන්වලා තියෙන්නේ. ඒක තමයි කියන්නේ. ඒක මෙච්චර දුන්නොත් මෙච්චර කරන්ට් එකක් යනවා. හරි. බල්බය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන විට එහි ක්ෂමතාවය මේක වැඩි තියෙන ක්ෂමතාවය ගැන ඕගොල්ලන්ට අහු වෙන්නේ 11 වසරේදී. ඒකයි වැඩි. P සමානයි VI කියලා සමීකරණයක් තියෙනවා. හරි E සමානයි VI ට 11 ළමයි දැන් සම්බන්ධ වෙලා ඉන්නවනම් ඕගොල්ලෝ දන්නවා මේක. හරි. 10 වෙනි පාඩමේදී තමයි මේක ඉගෙනුවේ 11 වසරේ. ඒතර P සමානයි VI විදුලි උපකරණයක ක්ෂමතාවය ගන්න මේ සමීකරණය 10 වසර ළමයි නිකන් මතක තියාගන්න ඕගලන්ට 11 දී කියලා දෙනවා. එතකොට P සමානයි VI. V කියන්නේ 12යි I කියන්නේ 0.5යි එකත් හරි. P සමානයි VI නේ. ඊළඟට බල්බයේ ප්‍රතිරෝධය හොයන්නේ V සමානයි IR දාන්න. V 12යි I 0.5යි R හොයන්න තියෙන්නේ. එතකොට R ලැබෙන්නේ කොහොමද? 12 බෙදීම 0.5. හරි නෙමෙයි 12 බෙදීම 0.5යි. ඒ කියන්නේ මේ තුනම සම. හරි. ABC සියල්ල. ඊළඟට අපිට තියෙනවා 100 වෙනි ප්‍රශ්නේ 100. A හා B අතර සමග ප්‍රතිරෝධය 4 ඕම් වන පරිදි 1 ඕම් 5 ඕම් හා 12 ඕම් වූ ප්‍රතිරෝධක නිවැරදිව සම්බන්ධ කර ඇති ආකාරය දැක්වෙන්නේ කුමන රූපයේද කියලා. දැන් මේ જાතිය ප්‍රතිරෝධක තුනක් සෙට් කරලා තියෙනවා. හැබැයි සමග ප්‍රතිරෝධය 4 වෙන්නත් ඕනේ. සමග ප්‍රතිරෝධය 4 වෙන්න ඕනේ. අපි බලමු එහෙම එකක් ලේසියට අල්ල ගන්න පුළුවන් එකක් තියෙනවද කියලා. මේ බලන්න. දැන් මේකේ ෂුවර් එකටම ළමයි සමග ප්‍රතිරෝධය කීයද වෙන්නේ? අනිවාර්යයෙන්ම එකට අඩුයි නෙමෙයි. ෂුවර් එකට මේක වෙන්නම බෑ. ඇයි? එකට අඩුයි. හරි. ඊළඟට මේක වෙන්න පුළුවන්. මොකද පහනේ තියෙන්නේ. ඒක තියමු.
ඊළඟට මේකත් වෙන්නම බෑනේ. ඇයි? මේකේ ප්‍රතිරෝධය අනිවාර්යයෙන්ම මේකේ සමග ප්‍රතිරෝධය එකට අඩුයි. එහෙනම් දැන් උත්තර දෙකක් ලේසියෙන්ම අයින් කරගත්තා. දැන් සමහර ළමයි කරන්නේ මොකද? අනේ මට බෑ අප්පා මන් දන්නේ නැහැ කියලා ටකා ටිකා ටුකා ගහනවා. එහෙම නෙමෙයි. Tamanට බැරි ඒවා අයින් කරන්න. අයින් කළා අන්තිමට ඉතුරු වෙන එක ඒවයින් එකක් හරි තෝරලා ගන්න. ඒතකොට හරියන්න තියෙන chance එක වැඩි. සමහර ළමයි ආවෝ මට බෑ කිව්වා ඇතරලා දැම්ම. මේ දන්නේ එක මේක දන්නවා මේ අඩුම එකට වඩා අඩු එන ප්‍රතිරෝධය අඩුයි කියලා. ඒකවත් හිතන්නේ නැහැ. ඔන්න ඔය මොකක් හරි ටකා ටිකා ටුකා ගහනවා. පැහැදිලි? එහෙම කරන්න එපා. දැන් මේ Tamanට ප්‍රශ්නයක් බැරි නම් තමන් බලන්න ඕනේ හරි මම දන්න දැනුමේ මොනවද අයින් කරන්න පුළුවන් උත්තර කියලා ඒ අය උත්තර අයින් කරන්න. අයින් කරලා එන උත්තර වලට ඒ අනිත් දෙක හදන්න කම්මැලි හරි බැරි නම් වෙලා නැත්තම් හරි ඒ දෙකෙන් ඒකට ගහනවා මිසක මේ ෂුවර් එකටම වැරදි උත්තරයකට ගහන්න එපා. හරිද? ඒව කරනවා ළමයි. ඒකයි මම මේ කියන්නේ. අපරාධ ලකුණු නැති කරගන්න. හරිද? අපි දැන් එනම් මේක හදන්න වෙනවා. බලන්න. නිකන් බෑනේ හදන්න වෙනවා. මේ දෙක කිලින් කියන්න බෑනේ අපිට. මේක හදමු. මේ දෙන්න කීයද? මේ දෙන්න එකතු වුණොත් 6යි. ඒ කියන්නේ මේක 6යි 12යි සමාන්තරගතව ඉන්න එකයි. එතකොට එක යට r සමානයි එක යට 6 ධන එක යට කීයද? 12. එතකොට 12 නම් 12 පොදුයි 12 වරක් 2යි 12 වරක් 1යි එක යට r. එහෙනම් එක යට r සමානයි 3 යට 12. මේක උඩ යට මාරු කරොත් r සමානයි 12 බෙදීම 3 කියන්නේ කීයද? 4යි. උත්තර 1. උත්තර 1. උත්තර 1. හොඳයි. මොන අපි මොනවාද මේ ඉරිගහන ප්‍රශ්න ටික ඉවර කරා. ධාරා විද්‍යුතිය පාඩමත් ඉවර කරලා තියෙන්නේ. ඊට පස්සේ අපිට තව පොඩි වෙලාවක් තියෙන නිසා අපි ඊළඟ එකට යමු. මෙන්න මේකට 23 2009 O level ප්‍රශ්නෙට අපි යමු. 2009 O level ප්‍රශ්නය. දැන් මේවා විභාගයට ආපු ගැටලුනේ බලමු. රූපයේ දක්වා ඇති පරිදි LM යනු. කො LM? LM මෙතන. යනු දිග L වන ප්‍රතිරෝධ කම්බියකි. මේවා ටිකක් සාවධානව කියවන්න ඕනේ. ආවට ගියාට කඩි මුඩි කරන්න බෑ. එය තුලින් ධාරාව ගමන් කරවිය හැකි අනෙක් කම්බි ප්‍රතිරෝධය නොසලකා හැරිය හැකි සන්නායක කම්බි වේ. කියන්නේ මේ කම්බිය ටිකක් ප්‍රතිරෝධය වැඩි එකක්. අනිත් කම්බි ටික අවුලන්නේ නැහැ ප්‍රතිරෝධය නැහැ කියලා සලකන්නයි කියලා ඔය කියන්නේ. හරි? හැකිවේ. LM තුලින් ගලන ධාරාවත් LM දෙකලවර විභව අන්තරයත් මැනීමට ශිෂ්‍යයෙකුට අවශ්‍ය වී ඇත. ඇමීටරයක් වෝල්ට්මීටරයක් හා අමතර සන්නායක කම්බි සපයා ඇත. ඇමීටරය මෙහෙම වෝල්ට්මීටරය මෙහෙම මේ බලන්න ඒවයි අමුතුයි මේ. ධන ඍණ දාලා තියෙනවා. ඒ ධන ඍණ හරියට ලකුණු කරන්න ඕනේ. පරිපතයට ඇතුළත් කර පරිපතේ නැවත අඳින්න. උපකරණවල ධන ඍණ නිවැරදිව දක්වා තිබෙන්න ඕන බලන්න. මේ වගේ ඒවා ඇවිල්ලා නැහැ නේ මීට කලින්. අපිට අහුවෙලා නැහැ නේ. මේ ඇමීටරයේ ධන ඍණ එහෙම ලකුණු කරන්නේ නැහැ නේ. අපි නිකන් මේ අකුරනේ දාන්නේ. දැන් කියනවා හරියට ඇමීටරයේ ධන පැත්තට ධන පෙන්වන්නලු ඍණ පැත්තට ඍණ පෙන්වන්නලු. වැදගත් ප්‍රශ්නයක්. මේ වගේ ඒවා ආයෙන්න පුළුවන්. ධන ඍණ ලකුණු කරලා කරන්න කියන එක. දැන් ඉතින් එහෙනම් අපි මේක ආයෙ අඳින්න ඕනේ. මම අඳින්න ඉඩ තියලා තියෙනවා 4 වෙනි ප්‍රශ්නේ යටින්. පොඩි ඉඩක් තියෙන. එතන තමයි අඳින්න වෙන්නේ. මෙතන තියෙනවා S ස්විචය. මෙතන ටකන යතුරක් වගේ එකක් මේ පෙන්නලා තියෙන්නේ. ඊළඟට කෝෂ ටිකක් කොහොම පෙන්නනවා ඒක එහෙමම අඳින්න පුළුවන්. ඊට පස්සේ ධාරා නියාමකයක් පෙන්නලා තියෙනවා. ඒකත් එහෙමම අඳින්න පුළුවන්. ඊළඟට අපිට ඇමීටරයක් ඕනේ. මේ තියෙන අර මහත කම්බිය ඒකත් එහෙමම අඳින්න පුළුවන්. කිසි අවුලක් නැහැ. ඊට පස්සේ ආයෙත් කොතෙන්ට හරි ඇමීටරයක් හයි කරනවා. මම මෙතෙන්ට ඇමීටරයක් හයි කරනවා. ඔව්. මේ තියෙන LM. දැන් ඇමීටරේ ධන ඍණ දාන්න ඕනේ. ඔබට පේනවා මේ පැත්තේ කෝෂයේ ඍණ පැත්ත. එහෙනම් මේ පැත්ත තමයි ඇමීටරේ ඍණට ඍණ හයි කරන්න ඕනේ. නම් මේ පැත්ත ඇමීටරේ ධන පැත්ත. ඔන්න ඕක දාන්න ඕනේ. හරි? ඊළඟට වෝල්ට් මීටරයක්. වෝල්ට් මීටරයක් සම්බන්ධ කරන හැමතිස්සෙම අපිට මේ වෝල්ටීයතාවය මයින්න ඕන ස්ථාන දෙක අතර. එතකොට මෙන්න මේ කම්බියේ මේ LM කියන කම්බියේ ප්‍රතිරෝධය කෙරෙහි බලපාන වෝල්ටීයතාවයෙන් අපිට බලන්න ඕනේ නම් ඒ කම්බිය දෙපැත්තට අපි මෙන්න මෙම වෝල්ට් මීටරයක් හයි කරනවා. එතකොට වෝල්ට් මීටරය ඔබට පේනවා මේ පැත්තේ කෝෂයේ ඍණ පැත්ත. මේ කෝෂයේ ර්ණ පැත්ත එන්නේ මෙහෙන්. එහෙනම් මේ වෝල්ට් මීටරේ ඍණ පැත්ත මේක. මේ ධන පැත්ත මෙහෙන් එන්නේ. එහෙනම් වෝල්ට් මීටරේ ධන පැත්ත මේක. ඔන්න ඔහම අඳින්න ඕන. අඳින්න. වැරදි අය අඳින්න. ඇඳපු නැති අය අඳින්න ටක් ගාලා අඳින්න.
ධන ඍණ දාන විදිය ඇහුවේ ඔන්න ඔය ප්‍රශ්නවලදී තමයි. ඉතින් ඒක ඔබ දැනගන්න දැන් ආයි අහන්න පුළුවන්. මීටරේ ධන පැත්තට ධන දාන්න, එහෙම ඍණ ධන ඍණ ලකුණු කරන්න කියලා ඇවිල්ලා තියෙනවා. හරිනේ? නිකන් නිදහස් සතියෙන් ඇඳ ගන්න. ඊළඟ ප්‍රශ්නයට යනවා. T හා S යන මොනවාදයි සඳහන් කර ඒවායේ එක් ප්‍රයෝජනයේ බැගින් ලියන්න. ඊළඟට දෙන්න. hello. ඔව්. 10ට. ඔව්. ඉතින් මේ දැන් අපි බලමු මේ T කියන්නේ මොකද්ද? ධාරා නියාමකය. මෙහෙම පෙන්නන්නේ ධාරා නියාමකය. T කියන්නේ ධාරා නියාමකය. කාර්යයක් ලියන්න ඕනේ. මේකින් කරන්නේ ඉතින් පරිපතේ ගලන ධාරාව පාලනය කිරීම. ඊට පස්සේ මොකද්ද S නේ? ඔව් S කියන්නේ පේනු යතුරු. මේක 8 වසරේදී ඔයගොල්ලන්ට කියලා දුන්නා. පේනු යතුරු. ඒකේ කාර්යය තමයි ධාරාව විසන්ධි කිරීම හෝ සම්බන්ධ කිරීම කරන්නේ. ඒකෙන් පේනුව ගැහුවම දැන් ඔක මෙහෙමයි ළමයි. දැන් පේනු යතුර ගත්තම ඔහොම පෙන්නකොට මේ තියෙන්නේ ඕෆ් මෝඩ් එක. මේක මෙහෙම පෙන්නුවොත් මේ බිඳුවක් වගේ ඔන්න ඔහොම පෙන්නුවොත් මේක ඇවිල්ලා ඔන් මෝඩ් එක. ඉතින් මේවා ඔයගොල්ලන්ගේ සිලබස් එකේ නෑ. පරණ ප්‍රශ්නේ ඔය 90 ගණන් 1909 sorry 2009 ගැටලුවනේ මේ. ඕනනම් මේවයි සංකේතත් ඇඳගත්තට කමක් නෑ, ගැටලුවක් නෑ. පේනු යතුරේ කාර්යය තමයි විදුලිය සම්බන්ධ කිරීම හෝ විසන්ධි කිරීම. පාලනයක් නෑ. ඕනනම් ඕෆ් කරා, ඕනනම් දැම්ම. පේනුව ගහන්න ඕනේ. 8 දී මතකද පේනුව? පේනු යතුර. ඊළඟට LM කම්බියේ ප්‍රතිරෝධය R ද දිග L ද හරස්කඩ වර්ගඵලයේ A ද ප්‍රතිරෝධකතාවයේ රෝධ නම් R සඳහා ප්‍රකාශනය. ළමයි ඒක ඕගොල්ලන්ට උගන්වන්න නෑ. ඉස්සර තිබුණ දැන් නැහැ. මම ඒක නිකන් ඕගොල්ලන්ට කියන්නම්. R සමානයි ρ L යට A කියලා සමීකරණයක් එනවා. ඒක ඕගොල්ලන්ට අදාළ නැහැ. ඕනනම් ලියා ගන්න. R සමානයි ρ කියන්නේ ප්‍රතිරෝධකතාවය. ඔක ගන්න විදිහත් ඉස්සර උගන්වන්න තිබුණා දැන් නැහැ. ඒ කියන්නේ R අනුලෝමව සමානුපාතිකයි L ට, R ප්‍රතිලෝමව සමානුපාතිකයි A ට. ඒ අනුව ඒ දෙන්න අනුලෝමව සහ ප්‍රතිලෝමව සමානුපාතිකයි R ට කියලා ඔහම අරගෙන ওই සමීකරණය ව්‍යුත්පන්න කිරීම පවා ඉස්සර පරණ සිලබස් එකේ තිබුණා. දැන් නැහැ. හොඳේ. ඒ නිසා ඒ ගැන ඔබ වද වෙන්න එපා. සූත්‍රය ඕනනම් ලියා ගන්න. ඒක මට අයින් කරන්න තිබුණේ අපරාධ මන් දැම්මේ. හරි. තේරුම් ගන්න එකයි. ඊළඟට මේ තියෙන ප්‍රතිරෝධකතාවය. ඉස්සර ළමයි අපි ඉගෙන ගන්න කාලේ ප්‍රතිරෝධකතාවයක් තිබුණා ඕල් එල් වලට. දැන් මේ ප්‍රතිරෝධකතාවය කියන්නේ මොන සංකල්පයක්ද? ඒක මන්නේ ඒකක මොනවද? මේ ඕම් මීටර් කියලා ඒකකයේ මයින්නේ. ඒවා දැන් නැහැ ඇත්තටම උගන්නන්න. හරි. හොඳයි. ඊළඟට ඕම් නියමය සඳහන් කර එය සත්‍ය වීමට තිබිය යුතු අවශ්‍යතාවයක්ද ලියන්න. ඇත්තටම ඕම් නිය හරි කනගාටුයි කියන්න 10 වසරේ ළමයි ඕම් නියමය පාඩම් දුන්නේ මම හිතන්නේ 5 දෙනෙක් වගේ. අද උදේ මට සනුක කතා කරලා පාඩම් දුන්නා. අද එක්කෙනයි කතා කරලා පාඩම් දුන්නේ. ඒත් මම පොලිසිය ඉන්න වෙලාවේ. හරිද? ඉතින් මේ ළමයි පාඩම් දුන්නේ නැහැ. 8 වසර මේ 10 වසර ළමයි මට ඕම් නියමයේ තාම පාඩම් දුන්නේ නැහැ. මේක පාඩම් දෙන්න. පාඩම් දුන්නාගේ නම් මම ලියාගෙන තියෙනවා. 5 දෙනෙක්වත් නැහැ මට මතක විදිහට පාඩම් දුන්නේ. හරි. ඒක අනිවාර්යෙන් පාඩම් කරන්න ඕනේ. රයිට් ඕම් නියමය. මොකද ඕම් නියමයෙන් කියන්නේ උෂ්ණත්වය සහ අනිකුත් භෞතික අවස්ථා නියත නම් සන්නායකයක් කරා ගලා යන ධාරාව එහි දෙකලවර විභවාන්තරයට අනුලෝමව සමානුපාතික වේ. මේක මම දැන් ලියන්න යන්නේ ඔබ ලියා ගන්න. ඒ සත්‍ය වීමට තිබිය යුතු අවශ්‍යතාවයේ උෂ්ණත්වය නියත වෙන්න ඕනේ. ඒකෙම තියෙනවා. උෂ්ණත්වය නියත වෙන්න ඕනේ. උෂ්ණත්වය නියත වෙන්න ඕනේ. ඒක ඉතින් ඔබ ලියා ගන්න. ඕම් නියමය කියලා දුන්නාම දැන් ලියන්න. රයිට්. ඊළඟට පස්වෙනි කොටස LM කම්බියේ දෙකලවර විභවාන්තරය මෙන්න මේකේ දැන් මෙහෙම වෝල්ට් මීටරය හයි කරාම ඒකේ පෙන්නනවලු වෝල්ට් දෙකක්.
යන කරන්ට් එක පෙන්වනවලු මෙතන ඇමීටරයක් හයි කරාම 0.5ක්. මේකේ ප්‍රතිරෝධය සොයන්න. ඉතින් ප්‍රතිරෝධය හොයන්න V සමානයි IR දාන්න තියෙන්නේ. V කියන්නේ කීයද? 2යි. I 0.5යි. R කීයද කියලා අහන්න. ඉතින් R හොයන්න 2 බෙදන්න ඕනේ 0.5න්. 0.5න් 2 බෙදුවොත් 4යි ඕම්. ඒ කියන්නේ මේ කම්බියේ ප්‍රතිරෝධය 4යි ඕම්. ඕම් 4යි. ළමයි දැන් 11 වසරේ ළමයිට පුළුවන් ඔහොමම රැඳලා ඉන්න. ඔයගලන්ට ඉලෙක්ට්‍රොනික පටන් ගන්නවා. ඉලෙක්ට්‍රොනික වල ප්‍රශ්න ටික මම සාකච්ඡා කරන්න පටන් ගන්නවා. 8යි කාලට. හොඳේ. අපි කන්න බොන්න බෑනේ. කන බොන්න මිනිස්සුනේ. කාලා බීලා එන්න. හරි. 8යි කාලට පටන් ගන්නවා. මම මේක මෙතනින් ඉන්ටරප්ට් කරලා මේක මේ නවත්තලා අයින් කරලා ආයි මේ ඇඩ්‍රස් එකෙන්ම ලොග් වෙන්න තියෙන්නේ. හරි. මේ යපු ලින්ක් එකෙන්ම තමයි ලොග් වෙන්න තියෙන්නේ. 8යි කාලට තමයි පන්තිය පටන් ගන්නෙ. ඉලෙක්ට්‍රොනික කොටස කරන්න. ඉලෙක්ට්‍රොනික වල ප්‍රශ්න කරන විදිය. හොඳේ. රයිට්. එහෙනම් සුබ රාත්‍රියක් 10 වසර ළමයිට.